साधु साधु साधु। समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सद्गमुक्तदम् धम्मश्रवणकालो अयं भदन्तः धम्मश्रवणकालो अयं भदन्तः सद्धम्मश्रवणकालो अयं भदन्तः। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धिस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धिस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धिस्से। श्रद्धावंत पिन्वत्नी पिन्වත් හැම දිනම අද පොසොන්පුර පසළොස්වක පුන් පොහොව දවසේ උදෑසන සිල් සමාදන් වෙලා සමහරුන් අද විවේකයෙන් නිවසේ ගත කරමින් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක්. ඉතින් අද පොසොන්පුර පසළොස්වක පුන් පොහොව දවස ශ්‍රී ලාංකික අපිට සිංහල බෞද්ධ අපිට ඉතාමත්ම වැදගත් පුන් පොහොව දවසක්. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපේ ලංකාදීපයට වැඩම කළේ අද වගේ පොසොන්පුර පසළොස්වක පුන් පොහොව දවසකයි. ඉතින් අද උදෑසන මම කල්පනා කළා මහින්ද මහරහතන් වහන්සේට පවත්වන උපහාර පූජාවක් හැටියට එදා මහින්ද මහරහතන් වහන්සේ අපේ ලක්දෙරණට වැඩම කරලා මිස්සක පළමුවට වැඩම කරලා දෙවන පෑතිස් මහ නිරිඳානන් ඇතුළු 40000ක පිරිසක් අරඹයා දේශනා කොට වදාළ චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව අපට තේරෙන විදියට ඔබට පැහැදිලි කරලා දීමට එදා මහින්ද මහරහතන් වහන්සේ මේ දේශනාව කරලා අවසන් වෙනකොට දෙවන පෑතිස් මහ නිරිඳානන් ඇතුළු විශාල පිරිස තිසරණ සීලෙහි පිහිටියා, උපාසක භාවයේ පිහිටියා. විශාල අපිට නොපෙනෙන දෙවිවරු ආදී පිරිස මගපල අවබෝධ කරගන්නට ඇති. ඉතින් මේ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ එදා අනේ පිළිසිරිතුමාගේ ජේතවන ආරාමයේ වැඩ ඉන්නකොට දේශනා කොට වදාළ දේශනාවක් තමයි මහින්ද මහරහතන් වහන්සේ මුලින්ම මේ ලක්දෙරණේ වාසය කරපු අපේ රජතුමා ඇතුළු පිරිසට එදා දේශනා කරන්නට යෙදුනේ. ඉතින් මහින්ද මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු ඒ ලස්සන කතා ප්‍රවෘත්තිය
ඔබට කෙටියෙන් මම මතක් කරලා ඊට පස්සේ මේ දේශනාවට පැමිණියොත් හොඳයි කියලා මම කල්පනා කළා. ඉතින් ධර්මාශෝක මහ නිරිඳානන්ගේ එකම පුත්‍රවණයි අපේ මහින්ද කුමාරයා. ධර්මාශෝක මහ නිරිඳානන් තිසරණේ පිහිටලා එතුමා පංචශීලයේ පිහිටලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණාට පස්සේ උන්වහන්සේ අපේ ධර්මාශෝක මහ නිරිඳානන් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ විමසා සිටියා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධය කොච්චරද? රජතුමනි 84000ක් ධර්මස්කන්ධය. ස්වාමීනි මම ඒ 84000ක් ධර්මස්කන්ධය වෙනුවෙන් ඒ ස්ථානවල රම්‍ය වූ චෛත්‍යයන් නිදි කරනවා, රම්‍ය වූ විහාර කර්මාන්තයන් සිද්ධ කරනවා කියලා භාණ්ඩාගාරයෙන් ධනෙ නිකුත් කරලා දඹදිව තලයේ පුරාම 84000ක් වෙහෙර විහාර ඉදි කෙරෙව්වා. ඒ 84000ක් නගරයන් විහාර කර්මාන්තය අවසන් වුණා කියලා එකම දවසේ රජතුමාට සංදේශයන් ලැබුණා. හරි පුදුමයි. එකම දවසේ 84000ක් විහෙර විහාර සියල්ල හදලා අවසන් කියලා එතුමන්ට සංදේශයන් ලැබුණා. ඉතින් රජතුමා කල්පනා කළා මේ සංදේශයන් ඇසූ පමණින් ඒ ආරාමවල මහා පූජාව එක දවසේම සිද්ධ කරන්නට එතුමාණන් කැමති වුණා. ඉතින් රජුරෝ අඬබෙර පතුරවලා සද්දවසකට පස්සේ හැම ප්‍රදේශයකම සියලු විහාරාරාමයන්ගේ පූජාව එකම දවසේ වේවා කියලා අඬබෙර පැතිරෙව මුළු දඹදිව තලයේ පුරාම. එතුමා කිව්වා මේ පූජා වෙනුවෙන් යොදුනක් පාසා දඹදිව මහා දම්සල් දෙත්වා සියලු ගම්වලට ආරාමවලට යන මාර්ගයන් අලංකාර කරත්වා. විහාරයන් වැඩ වාසය කරන භික්ෂු සංඝයා වහන්සේට කැප අකැප කාලය හොඳින් හඳුනාගෙන තම තමන්ට හැකි පමණින් මහා දම් පවත්වත්වා. දැල්වෙන පහන් මාලාවන්ගෙන් මල් මාලාවන්ගෙන් තන අලංකාර කරත්වා. හැම තැනම පංච තූර්ය නාදය පතුරත්වා. හැම දිනම උපෝසත සීලේ සමාදන් වෙලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අසත්වා. නොයෙක් පරිද්දෙන් සිත් වූ පරිදි භාග්‍යතුන් වහන්සේට පුද පූජාවන් කරත්වා කියලා හැම ප්‍රදේශයකම අඬබෙර පිටත් කරලා යවුවා. ඒ කියන්නේ සතිය පුරාම බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව මුළු රටම සමරන උත්සවයක්. හරියට අපේ වෙසක් උත්සවය වගේ. දැන් මේ අවුරුද්දේ අපිට ඒ උත්කර්ෂවත් කරන්න බැරි වුණාට කලින් අවුරුදු වල අපි වෙසක් සතියක්ම අපේ ලංකාවේ ප්‍රකාශයටපත් කරලා වෙසක් සතිය පුරාම නොයෙක් පින්කම් කරනවානේ. ආයතනවල, පාසල්වල, විශ්වවිද්‍යාලවල, විහාරස්ථානවල හැම තැනකම රටේ ගම්වල, හන්දිවල හැම තැනම එකම සැනකෙළියක් නේ. එකම පින් රැස් කරන උත්සවයක්, මහා උත්සවයක්. ඉතින් එවන් වූ දෙයක් තමයි මේ තන සිද්ධ වුණේ. ඉතින් එදා රජුරෝ දෙව්ලොව දක්වාම පූජෝත්සව පවත්වන්න කියලා රම්‍ය වූ පූජාවන් පිළියෙල කළා. එදා රජුරෝ රාජාභරණයෙන් අලංකාරව සැරසිලා අන්තපුර ස්ත්‍රීන් සමග තම ඇමතියන් අස්ත්‍රීය පාබලකින් චතුරංගන සේනාව සමග පිරිවරාගෙන
රජතුමා අශෝකාරාමයට සැපත් වුණා. ඒ අවස්ථාවේදී රැස්වලා හිටපු සංඝ රත්නය 80 කෝටියක් පමණ වුණා. 80 කෝටියක් ස්වාමීන් වහන්සේලා ඒ වෙලාවේ අශෝකාරාමයට වැඩම කරලා හිටියා. ඒ අතරින් ක්‍රීනාස්ත්‍ර වූ රහතන් වහන්සේලා ලක්ෂයක් වැඩ හිටියා. භික්ෂුණීන් වහන්සේලා ගණන 90 ලක්ෂයක්. එතකොට භික්ෂුන් වහන්සේලා 80 කෝටියක් මේ උත්සවයට වැඩලා හිටියා. භික්ෂුණීන් වහන්සේලා 90 ලක්ෂයක් වැඩලා හිටියා. ඒ භික්ෂුණීන් වහන්සේලාගෙන රහත් භික්ෂුණීන් වහන්සේලා 19ක් හිටියා. ස්වාමීන් වහන්සේලා ලක්ෂයක් රහතන් වහන්සේලා වැඩ හිටියා. ඉතින් ඒ වෙලාවේ රහතන් වහන්සේලා ධර්මාශෝක රජුරුවන්ගේ සිතේ සම්බුද්ධ ශාසනය කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරවීම පිණිස ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය නමින් ප්‍රාතිහාරයක් සිද්ධ කළා. ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය කියන්නේ පින්වත්නි දැන් 84000ක් විහෙර විහාර ඒ තැන සකස් කරලා එකම මොහොතේ පූජා කරනවනේ. ඒ 84000ක් විහෙර විහාරම ඒ පූජා කරනකොට ඒ සියලුම විහෙර විහාර රජතුමාට සියසින් බලා ගන්න පුළුවන් වෙන විදියට රහතන් වහන්සේලා ඉරිදි ප්‍රාතිහාරයක් පෙන්වුවා. දැන් රජතුමා එක ස්ථානයක ඉඳන් මේ ඔක්කොම පූජා කරන්නේ. ආකාශයේ මේ 84000ක්ම විහෙර විහාර ඒ තැන පිහිටලා තියෙන හැටි රජතුමාට අහසේ මවා පෙන්වමින් චිත්ත රූප පෙන්වමින් රජතුමාට මේ 84000ම විහෙර විහාර සකස් කරලා පූජා කරන හැටි පේන්න සැලැස්සුවා. මොනතරම් ආශ්චර්යයිද. හරියට නිකන් අපි අර මේ ටීවී ස්ක්‍රීන් ගොඩක් එක තැනක දාලා ඒකින් අපි බලාගෙන ඉන්නේ. මේ වගේ 84000ක් තැන්වල 84000ක් විහෙර විහාර පූජා කරන හැටි රජතුමාට පේන්න සැලැස්සුවා. කොයිතරම් සතුටක් ඇති වෙන්න ඇද්ද රජතුමාගේ හිතේ. ඉතින් මේ පූජාව දැකලා හරි සතුටු වෙච්ච රජතුමා සංඝයාට වන්දනා කරලා වාඩි වුණා. වාඩි වෙලා ඇහුවා අතීව තුට්ඨෝ තේදිස්වා සංගම් පුච්චිනි සීදිය කස්සවන්තේ පරිච්ඡාගෝ මහා සුගත ශාසනේ. ඇහුවා ස්වාමීනි මේ සුගත ශාසනේ පරිත්‍යාග කරපු අය අතර දන් දීපු අය අතර ශ්‍රේෂ්ඨම කෙනා කවුද? අග්‍රම කෙනා කවුද කියලා ඇහුවා. මහා දායකයා කවුද කියලා මේ ඇහුවේ. සම්බුද්ධ ශාසනයට මීට වඩා පුද පූජාවන් කරපු කෙනෙක් ඉන්නවද කියලා ඇහුවේ. ඊට මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ දේශනා කළා තේරෝ මොග්ගලී පුත්තෝසෝ රඤ්ඤෝ පඤ්ඤං යාකරේ ධර්මානි පිසුගතේ නත්ති චාගී තයා සමෝ. මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ වෙලාව රජතුමාගේ ප්‍රශ්නෙට උත්තර දුන්න රජුණියනි සුගත තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදීවත් ඔබ හා සමාන ත්‍යාගවන්තේ බුද්ධ ශාසනයේ හිටියේ නැහැ කිව්වා. ඔබ තමයි කිව්වා මේ ශාසනයේ මේ තරම් මහා පූජාවක් කරපු කෙනා 84000ක් විහෙර විහාර කරපු කෙනා. ඒ මහා රජතුමා මේ මහානවා තං සුත්වා වචනං වීයෝ තුට්ඨෝ රාජා පුච්චිතං බුද්ධ ශාසන දායෝ හෝති කෝමාදිසෝති. ඒ වචනයම රජුරු මහත් සතුටටපත් වෙලා අහනවා ස්වාමීනි එහෙනම් මම වගේ කෙනෙක් බුද්ධ ශාසනයේ දායාදේ ලැබපු කෙනෙක්ද කියලා ඇහුවා. මම බුද්ධ ශාසනයේ නැමැති දායාදේ ලැබුවෙක්ද කියලා ඇහුවා. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ දායාදේ කියන්නේ බුද්ධ ශාසනයේ නෑදෑයෙක්ද ඥාතියෙක්ද කියලා ඇහුවේ. ඊට පස්සේ මොග්ගලී බුද්ධ තිස්ස මහ රහතන් වහන්සේ කිව්වා
තේරෝතු රාජපුත්තස්ස මහින්දස්සෝපනිස්සය තතේව රාජදීතාය සංගමිත්තාය පෙක්ඛිය කිව්වා. එතකොට රහතන් වහන්සේ ධර්මාශෝක රජතුමාට කියනවා ඔබගේ පුත්‍ර වූ මහින්ද කුමාරයාත් රාජ දියණිය වූ සංගමිත්තා කුමරියගේත් නිවන් අවබෝධ සුදුසු වෙච්ච ඒ පුණ්‍ය වාසනා සම්පත්තිය වුන් තුර තියෙනවා කියලා මොග්ගලී බුදුතිස්ස මහරහතන් වහන්සේ දැක්කා. මහින්ද කුමාරයාගේ එකම දියණිය වෙච්ච සංගමිත්තාවගේත් එහෙම දැකලා ගෞතම බුද්ධ ශාසනයේ බබල වීම පිණිස මහා පුණ්‍ය ශක්තිය ඒ උත්තමයන් වහන්සේටත් උත්තමාවියටත් තියෙන බව දැකලා රජතුමාට කියනවා තාගිසෝපි මහාචාගි දායාදෝ ශාසනස්සන පච්චය දායකෝ චේව උච්චතේ මනුජාදිප. රජුරුවනි ඔබ මහා ත්‍යාගවන්තයෙක් වුණත් බුද්ධ ශාසනයේ දායාදේ ලැබුවෙක් නෙවෙයි. ඔබ සිව්පසේ පුදන දායකයෙක් විතරයි. රජතුමනි තමන්ගේ පුත්‍රයෙක් හෝ දියණියක් මේ බුද්ධ ශාසනය පැවිදි කරවනවා නම් යෝතු පුත්තං දීතරංවා පබ්බජ්ජා වේති ශාසනේ සෝ ශාසනස්ස දායාදෝ හෝති නෝ දායකෝ අපි. රජතුමනි ඔබේ පුත්‍රයෙක් හරි දියණියක් හරි මේ බුද්ධ ශාසනය පැවිදි කරවනවා නම් අන්න ශාසන දායාදේ ලැබුවෙක් වෙන්නේ අන්න එතකොටයි. නැත්තම් හුදෙක් සිව්පසේ පූජා කරන දායකයෙක් වෙච්ච පමණින් ශාසන දායාදයට හිමිකරුවෙක් වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් පින්නදී 84000ක් වෙහෙර විහාර හදලා පූජා කළා. සම්බුද්ධ ශාසනය බුදුහාමුදුරුවන්ගේ ඥාතියෙක් නෙවෙයි. බුද්ධ ශාසන දායාදේ යාට නැහැ. කෝටි ගණන් කෝටි ප්‍රකෝටි ගණන් වේදන් කරත් ශාසන දායාදේ ලැබෙන්නේ නැහැ. කුමක්ද කරන්න ඕනේ? රජතුමනි තමුන්ගේ පුත්‍රයෙක් හෝ දියණියක් මේ ශාසනය පැවිදි කරවනවා නම් අන්න එපමණකින් ශාසන දායාදය ලැබෙන්නේ කිව්වා. ඊට පස්සේ ධර්මාශෝක රජුරවන්ට ගෞතම ශාසනයේ දායාදේ ලබන්නට හරි ආසාවක් ඇති වුණා. බුදුහාමුදුරුවන්ගේ නෑයෙක් වෙන්න හරි ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මහින්ද රාජ කුමාරයාගෙන සංගමිත්ත රාජ දියණියගෙන ඇහුවා දරුවෙනි නුඹේ කැමැත්ත මොකද්ද? නුඹලා පැවිදි වෙන්න කැමතිද? බුද්ධ ශාසනය පැවිද්ද කියන්නේ උතුම් දෙයක් නෙවෙයි. ඊට පස්සේ රජතුමාට උත්තර දෙනවා දෙවියන් වහන්සේ ඔබ වහන්සේ කැමති වෙනවා නම් අපි අද වුණත් පැවිදි වෙන්න කැමතියි. ගෞතම ශාසනය පැවිදි බව ලැබීමෙන් අපටත් ඔබ වහන්සේටත් ලාභයක්මයි වෙන්නේ කියලා මහින්ද කුමාරයා ප්‍රකාශ කළා. යුවරජුරුවන් පැවිදි වෙච්ච දවසේ ඉඳලා යුවරජුරුව කිව්වේ ධර්මාශෝක නිරිඳානන්ගේ සහෝදරයා යුවරජුරුව විදියට හිටියේ. එතුමානම් ගෞතම ශාසනය පැවිදි භාවයට ලැබුවා. එදා ඉඳලා මහින්ද කුමාරයාත් පැවිදි වෙන්න කැමැත්තෙන්ම හිටියේ. ඉතින් සංගමිත්තා කුමාරිකාවගේ ස්වාමියා වෙච්ච අග්ගිබ්‍රහ්ම කුමාරයාත් මේ ශාසනය කලින් පැවිදි වුණා. ඒ පැවිදිච්ච දවසේ ඉඳලා සංගමිත්තාවත් මේ ශාසනය පැවිදි වෙන්න හරිය කැමැත්තෙන් හිටියේ. අවස්ථාවක් ලැබෙනකන් තමයි මේ දෙපළම බලාගෙන හිටියේ. ඊට පස්සේ යුවරාජ පදවිය මහින්ද කුමාරයාට ලැබෙන්න තිබුණත් මිහිඳු කුමාරයා යුවරාජ පදවියට වඩා පැවිදි වීම ගැන ගොඩාක් ආස කළා. ඉතින් තමුන්ගේ ප්‍රිය පුත්‍රයාත් සංගමිත්ත රාජ දියණියත් මහත් ගරු සත්කාර සහිතව ගෞතම බුද්ධ ශාසනයේ රජතුමා පැවිදි කෙරෙව්වා. පැවිදි කරවලා ශාසන දායාදේ ලබා ගත්තා. අද බලන්න උගදෙනෙකුට
ශාසන දායාද ලබන්න පින තියෙනවද? අද පැවිද්ද කියන එක හැල්ලුවට ලක් කරලානේ. අද හිතන් ඉන්නේ මොකද්ද? පැවිදි වෙන්නේ මොකුත් කර කියා ගන්නට බැරි මේ දුර්වල මිනිස්සු කියලා. එහෙම හිතන් ඉන්නේ මොකදනේ? කසාදයක් බඳින්න බැරි, ඉගෙන ගන්න බැරි, යමක්කමක් තේරුම් ගන්න බැරි, මේ මොකක් හරි අසනීපයක් තියෙන, මානස හොඳ නැති, උම්මත්තක වෙච්ච මේ එහෙමයි තමයි ගොඩක් වෙලාවට මේ පැවිදි කරන්න හොයන්නේ. පැවිදි වෙන්නත් බලන්න දෙමාපිය පැවිදි කරන්න උත්සාහ කරන්නත් එහෙමයි. නමුත් බලන්න ගෞතම සාසනය පැවිද්ද කියන එක කොයි තරම්නම් වටිනා සහගත දෙයක්ද? ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් මේ ශාසන දායාදය ලබන්න හැමෝටම වාසනාවක් නැහැ. හැමෝටම පිනක් නැහැ. දෙමෝපියන්ට වුණත් කී දෙනාට මේ ශාසනික දායාදය ලබන්න පින තියෙන්නේ. කොච්චර අවස්ථාව තිබුණත් සමහරුන්ට වාසනාව ලබන්න පින නැහැ. ඒකයි. ඉතින් මිහිඳු කුමාරයා පැවිදි වෙනකොට මිහිඳු කුමාරයාට අවුරුදු 20යි. සංඝමිත්තාවට අවුරුදු 18යි. මිහිඳු කුමාරයා පැවිදි වෙච්ච දවසේම උපසම්පදාවත් ලැබුණා. රාජදියණී සංඝමිත්තාවට සික්කමානාවක් විදියට ශික්ෂාපද සමාදන් වීමත් නාම ලැබුණා. මිහිඳු කුමාරයාගේ අපේ මහින්ද ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ වුණේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ. මහාදේව තෙරුන් වහන්සේ තමයි අපේ මිහිඳු කුමාරයාව පැවිදි කළේ. මජ්ජත්තික ස්වාමීන් වහන්සේ තමයි උපසම්පදාවේදී කර්ම වාක්‍ය පැවසුවේ. උපසම්පදා මාලකයේදී මිහිඳු නැමැති නවක උපසම්පදාලාභී අපේ මහින්ද මිහිඳු ස්වාමීන් වහන්සේ සතර පටිසම්පදාවේ යුක්තව අරහත් ඵලයටපත් වුණා. උපසම්පදා මාලකයේදී නවක උපසම්පදාලාභී මේ මහින්ද ස්වාමීන් වහන්සේ මහින්ද මහා රහතන් වහන්සේ බවට පත් වුණා. සසරේ මොන පිනක් ඇද්ද? සංඝමිත්තා කුමරිය පැවිදි වෙනකොට ඇයගේ උපාධ්‍යාය භික්ෂුණිය වුණේ ධම්මපාලා තෙරණිය. ආචාර්ය භික්ෂුණිය වුණේ ආයුපාලී තෙරණිය. ඒ සංඝමිත්තාව කිහිප දිනකින්ම උතුම් අරහත්වයට පත් වුණා. ඉතින් ඒ වෙනකොට ධර්මාශෝක රජු රාජාභිෂේකය ලබාගෙන අවුරුදු 6ක් ගත වෙලා තිබුණා. ඉතින් අපි මිහිඳු මහ රහතන් වහන්සේ පැවිදි වෙලා උපසම්පදා ලබන 3 අවුරුද්දක් ඇතුළත ශ්‍රී උපාධ්‍යයන් වහන්සේ වෙච්ච මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ වෙතින් 3 පිටකයේම ඉගෙන ගත්තා. 3 පිටකයේම ඉගෙන ගත්තා. දීපප්‍රසාදක කියලා තමයි අපේ මිහිඳු මහ රහතන් වහන්සේව හැඳින්වුවේ. සංඝමිත්තාව සඳ රේඛාවක් වගේ වුණා. මහින්ද භික්ෂුව හිරු මඩල වගේ වුණා ගෞතම සාසනයේ. මේ දෙදෙනා වහන්සේම සම්බුද්ධ ශාසනය නැමැති ගගනතලයේ සෝභමානව ඒ යුගයේ වැඩ හිටියා. ඒ කාලේ ගෞතම සාසනයේ හිරු මඩල වුණේ අපේ මහින්ද මහරහතන් වහන්සේ. ඒ කාලේ ගෞතම සම්බුදු සසුනේ සඳ රේඛාව වුණේ සංඝමිත්තා මහා තෙරණින් වහන්සේ, රහත් තෙරණින් වහන්සේ. ඉතින් ඒ කාලේ මහින්ද මහරහතන් වහන්සේ මේ විදිහට ගෞතම සාසනය බබලවාගෙන වැඩ හිටියා. ඉතින් ඊට පස්සේ ධර්මාශෝක මහ නිරිඳානන් තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වුවා. ඒ කාලේ මේ ශාසන විවිධාකාර ගැටලු අරුබුද ඇති වෙන්න පටන් ගත්තා. ඒ ගැටලු අරුබුද සංසිඳවාලීම පිණිස මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේව අවස්ථා කීපයකදීම උත්සාහ කරලා අවසානයේදී
මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ ඈත වනාන්තරයේ ගිහිල්ලා වැඩ සිටී. උන්වහන්සේ වෙනකොට හුඟක් වයසයි. ධර්මාශෝක මහ මිරිඳානන් අපේ මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේව පාරුවකින් තමයි පාටලී පුත්‍රයට වැඩම කරවා ගත්තේ. වැඩම කරවාගෙන ඉතාම ආදරෙන් පිළි අරගෙන තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වන්න සියලුම කටයුතු සූදානම් කළා. සූදානම් කරලා මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වලා මොකද කළේ? මේ ධර්මය අනිත් රාජ්‍යයන් වලට පතුරවා හරින්න කටයුතු සූදානම් කළා. මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තුන්වෙනි ධර්ම සංගායනාව સમાપ્ત කරලා පසු අනාගතයේ බුදු සසුන පිහිටවන්නේ කොයි ප්‍රදේශවලද කියලා නුවණින් යුක්තව මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ දැකවදාලා. ඒ වෙලාවේ අපේ මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ දුටුවා ඈත පිටිසර රාජ්‍යවල බුදු සසුන පිහිටන බව උන්වහන්සේට වැටහුණා. ඉතින් ඊට පස්සේ ඊපොය දවසේ ඔක්තෝබර් මාසයේ තෝරාගත් ඒ ප්‍රදේශවලට ඒ රහතන් වහන්සේලා බුද්ධ ශාසනය පිහිටවීමට පිටත් කරන්න සියලු කටයුතු සූදානම් කරගත්තා. මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ සහ ධර්මාශෝක මිරිඳානන් එකතු වෙලා තමයි මේ වැඩපිළිවෙල සකස් කළේ. ඒ කාලේ බුද්ධ ශාසනයට විශාල උපද්‍රවයක් තිබුණා. රජතුමා ගෞතම ශාසනයේ ශ්‍රාවකයෙක් වුණාට පස්සේ අන්‍යාගමික පූජක පිරිස් ඇවිල්ලා මේ ශාසනයේ පැවිදි භාවය ලැබුවා. ඇවිල්ලා විහෙර විහාරවල පැවිදිලා සිව්පසය ලබා ගන්න අපේක්ෂාවෙන් විහෙර විහාරවලට ඇවිල්ලා සිවුරු දාගෙන හිටියා. ඊට පස්සේ විවිධ අධර්ම කාරණා කියන්න පටන් ගත්තා. ඒ යක්කිසු ධර්මයක් දහම් දැනුමක් තිබුණේ නැහැ. තමුන්ට ඕන විදිහේ අන්‍යාගමික පිරිස් පව ඇවිල්ලා මේ ශාසන සිවුරු දාගෙන හිටිය ලාභ සත්කාර ලබා ගන්න අපේක්ෂාවෙන් මොකද රජතුමා බෞද්ධ නිසා පුදුම විදිහට මේ ශාසනය උදෙසා තමන්ගේ ඒ යුතුයකම් වගකීම් සම්පූර්ණ කළා. පුදුම විදිහට භික්ෂු සංඝයාට දන් දුන්නා. පුදුම විදිහට විහෙර විහාර හැදුවා. ඒ නිසා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගන්න අපේක්ෂාවෙන් අන්‍යාගමිකයෝ පව ඇවිල්ලා මේ ශාසනය සිවුරු දාගෙන හිටියා. ඊට පස්සේ තමුන් සිවුරු දාගත්තට දහමක් දැනගෙන හිටියේ නෑ. තමුන්ට කැමති දේවල් මිනිස්සුන්ට කියන්න පටන් ගත්තා. ඊට පස්සේ විශාල අරුබුදයක් ඇති වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි ධර්මාශෝක මහ රජතුමා මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ වැඩම කරවාලා උන්වහන්සේට මේ අරුබුදය ප්‍රකාශ කරලා පසුව රජතුමාත් මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේත් වැඩ ඉන්න හිටපු ශාලාවක් ඇතුළට සියලු භික්ෂුන් වහන්සේලා පොලිමට කැඳවලා එක එක්කිනාගෙන් ඔබ දන්න ධර්මය මොකක්ද කියලා ප්‍රශ්න අහනවා. එක එක්කිනාගෙන් ප්‍රශ්න අහනවා. එක හාමුදුරුවෝ වඩම්මලා පොලිමට හැමෝම පොලිමට එනවා. මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ ඉන්න රජතුමා ඉන්නවා ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනකොට තේරෙනවා මෙයා ධර්මයක් දන්නවද විනයක් දන්නවද නැද්ද කියලා. බොරු කරන්න බෑ. ඒ විදිහට ධර්මයක් නොදන්න විනයක් නොදන්න නිකන් සිවුරු දාගෙන හිටපු දහස් ගානක පිරිසක් සිවුරු ගලවලා මේ ශාසනය නිරපුවා. නිරපලා මේ ශාසනය නැවත පිරිසුදු කළා. පිරිසුදු කරලා තමයි තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වලා මෙයයි ධර්මයේ මෙයයි විනය මෙයයි ශාස්ත්‍රීය ශාසනය කියලා පිහිටවා වදාළේ. බලන්න මොනතරම් කාර්යයක් ඒ කාල රජවරු කරලා තියෙනවද? කොයිතරම් කාර්යයක් කරලා තියෙනවද? ඉතින් අද ඉන්න අයට හැරෙන්නවත් පුළුවන් කියලා බලන්න. මේවත් එක්ක බෞද්ධ පාලකයෝ කියන්නේ මෙහෙමයිට. බෞද්ධ පාලකයෝ නම් මේ විදිහට වැඩ කරන්න ඕනේ. ශාසනික කැක්කුමකින්
එහෙමයි ඉතින් අපිට පේන්න නැති තරම් යම් පමණකට හෝ තියෙන පිරිස ඉන්නවා. තව තව ඉතින් මේ අඩුපාඩු හදාගෙන මේ ශාසනය වෙනුවෙන් කැපවිය යුතු වෙනවා. නැත්තම් ගෞතම ශාසනය නැති වුණොත් මේ රටේ ලංකාද්වීපයෙන් මේ ලංකාවට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. දැන් අපිට පේනවා මේ කොරෝනා පස්සේ වුණත් කොරෝනා වසංගතයේදී වුණත් අපේ ලංකාව ආරක්ෂිතයි තාම. දැන් පිටරටවල වල ඉන්න සුද්දෝ ලංකාවේ ඉන්නනවා ලංකාවේ වෙනම අපාර්ට්මන්ට් දහස් ගාණක් හදලා ඒ රටවල් වල ඉන්න වැඩිහිටියෝ ලංකාවේ ගෙනල්ලා පදිංචි කරවන්න මේ ප්‍රශ්න ඉවර වෙනකන් කාලයක් ලංකාවේ රඳවා තියන්න අවසර ඉල්ලනවා. මේ ලංකාවේ මහ ලොකු සෞඛ්‍ය සේවයකුත් නැහැ. මහ ලොකු පහසුකමුත් නැහැ. ටිකක් රස්නේ. පෞද්ගලික කාලෙක මීට වඩා ටිකක් රස්නෙක තිබුණා. මම හිතන්නේ අපිව බේරන්න වෙන්නේ නැති. දෙවිවරු අපිව බේරන්නම අටවපු උගුලක් මම නම් දැක්කේ. වෙන මොකක්වත් නෙමෙයි. ගෞතම ශාසනය පිහිටපු නිසා එදාම අපේ බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කරලා මහියංගණයේ ඊළකා ලංකාව ආරාධන හිටපු යක්ෂ පිරිස බුදුරජාණන් වහන්සේ පළවා හැරියේ කොහොමද? පළවා හැරියේ විශාල උස්මේ ගින්දර වගේ රස්නයක් ඇති කළා. ගිනි ජාලා පිට කරමින් මේ දිවයින පුරාම විශාල රස්නයක් ඇති කළා. විශාල රස්නයක් ඇති කරලා අර හිටපු යක්ෂයෝ සියලු දෙනා ඒ රස්නෙට බයි වෙරළ දක්වාම පසු දැස්සා. ගිනි ජාලා පිට වෙනකොට වෙරළ දක්වාම පසු දැස්සා. පසු බහලා බහිනකොට ගිරි දිවයින නම් වූ දිවයින ලංකා දිවයිනට අපේ බුදුරජාණන් වහන්සේ ඉරිදි බලයෙන් ලං කරලා අර යක්ෂ පිරිසට දැන් ගැලවෙන්න මොකක් හරි තියෙන්න බෑ. සමහරු පැන්නාර ගිරි දිවයිනට. සියලු දෙනාගේ ලංකා භූමිය අතහැරලා අර ගිරි දිවයිනට පැන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ගිරි දිවයින ලංකාවෙන් ඉතාමත්ම ඈතට ආය ලංකා භූමියට ඇතුල් වෙන්නවත් බැරි වෙන විදියට යක්ෂ පිරිස ලංකා භූමියෙන් පළවා හැරියා. ඒ වගේ වැඩක්මයි මම නම් හිතන්නේ මෙවරත් උනේ. මෙවරත් උනේවන් වූ දෙයක්මයි. ඒ නිසා අපේ බිම තාම ආරක්ෂිත. අපිට මහ ලොකු පහසුකම් නැති වුණාට, මහ ලොකු තාක්ෂණයක් නැති වුණාට අපේ මිනිස්සු තාම මේ විදිහට ආරක්ෂා වෙලා ඉන්නේ. මම නම් හිතන්නේ ගෞතම ශාසනයේ ආනුභාවයෙන්මයි. මහින්ද මහ රහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරපු ආනුභාවයෙන්මයි. ඉතින් ඊට පස්සේ ඒ ප්‍රදේශවලට රහතන් වහන්සේලා පිටත් කරලා යවුවා. කාශ්මීර ප්‍රදේශයට ගන්ධාර වර්තමාන ඇෆ්ගනිස්තාන කියන රටට මජ්ජත්තික රහතන් වහන්සේ පිටත් කොට වදාලා. මහිස මණ්ඩලයට මහාදේව රහතන් වහන්සේ පිටත් කරලා යවුවා. වනවාස ප්‍රදේශයට රක්ඛිත මහ රහතන් වහන්සේ පිටත් කරලා යවුවා. අපරන්ත ප්‍රදේශයට ධම්මරක්ඛිත මහ රහතන් වහන්සේ පිටත් කරලා යවුවා. මහාරාෂ්ට්‍ර කියන ප්‍රදේශයට මහා ධම්මරක්ඛිත මහ රහතන් වහන්සේ පිටත් කරලා යවුවා. යෝනකවත් ග්‍රීක ප්‍රදේශයට මහාරක්ඛිත රහතන් වහන්සේ පිටත් කරලා යවුවා. හිමාල ප්‍රදේශයේ මජ්ක්‍ධිම මහ රහතන් වහන්සේ පිටත් කරලා යවුවා. ස්වර්ණ භූමි තායිලන්තයට සෝන උත්තරීය මහ රහතන් වහන්සේලා පිටත් කරලා යවුවා. මහා මහින්ද මහ රහතන් වහන්සේ අතුරු තම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙච්ච ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල කියන රහතන් වහන්සේලාට ඔබ වහන්සේලා ඊතරම්ය වූ ලංකාදීපයට වැඩම කරලා සොඳුරු වූ ගෞතම සම්බුද්ධ ශාසනය පිහිටවන්නට ඕනේ කියලා මහරහතන් වහන්සේලා 5 නමක් ලංකාදීපයට පිටත් කොට වදාලා. ඉතින් මේ විදිහට පින්වත්නි විවිධ ප්‍රදේශවලට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය රැගෙන රහතන් වහන්සේලා පිටත් වුණා. දැන් මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල කියන රහතන් වහන්සේලා තමයි ලංකාදීපයට වැඩම කරන්නට සූදානම් වුණේ. ඉතින් මේ විදිහට මේ සියලු දේවල් සූදානම් කරලා
හරි ලස්සන සිද්ධියක් වුණා. මොකක්ද ඒ හරි ලස්සන සිද්ධිය? සෝනුත්තර මහරහතන් වහන්සේලා තමයි ස්වර්ණ භූමියට වැඩම කළේ. ස්වර්ණ භූමියට වැඩම කළා. එතනදි සිද්ධ හරි ලස්සන සිදුවීමක් තියෙනවා. ඒ දවස්වල රෞද්‍ර දිය රකුසියක් මහා සාගරයෙන් ඇවිදින් රජගෙදර උපදින දරුවෝ කාලා යනවා. අපගේ රහතන් වහන්සේලා ස්වර්ණ භූමියට තායිලන්තයට වැඩම කරලා ඒ අවස්ථාවේ රජගෙදර කුමාරයෙක් ඉපදිලා හිටියා. එතකොට අපගේ රහතන් වහන්සේලා ගැන මිනිස්සු හිතුවේ දිය රකුසන්ගේ යාළුවෝ කියලා. රහතන් වහන්සේලා වැඩම කළාට පස්සේ ස්වර්ණ භූමියේ මිනිස්සු හිතුවේ අර දරුවෝ කාලේ යන්න මුහුදෙන් ඇවිල්ලා දරුවෝ කාලේ යන රකුසියගේ මේ යාළුවෝ ටිකක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ හිතලා උන්වහන්සේලාව ඝාතනය කරන්න ආයුධත් අතැතිව ළඟට එනකන් හිටියා. එතකොට රහතන් වහන්සේලා ඇහුවා ඔය අවිවාහිත අරගෙන අපි ළඟට එන්නේ මොකටද කියලා. ඊට පස්සේ ඒ මිනිස්සු කිව්වා අපි කුරා කුඹියකට හිංසා නොකරන සිල්වත් අය මෙන්න මෙහෙම මේ අපිට කරදර කරනවා. ඒ නිසා තමයි අපි මේ ඔබලාත් රකුසියගේ යාළුවෝ කියලා අපි හිතාගෙන ඒකයි මේ අවියාය දොස්වගෙන ඉන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා අපි කුරා කුඹියකට හිංසා නොකරන සිල්වත් සමනවරු රකුසියගේ හිතවතුන් නෙවෙයි. එතකොටම රකුසිය පිරිවර සේනාවත් එක්ක සාගරයෙන් නික්මිලා ආවා. අර පිරිවර සහිත රකුසිය දුටු මහ ජනයා බීතියටපත් වෙලා මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. රහතන් වහන්සේලා 이르දි බලයෙන් රකුසියගේ පිරිසට වඩා දෙගුණයක් වෙන්න රකුසන් මැව්වා. රහතන් වහන්සේලා පිරිස රහිත රකුසියගේ හතර පැත්තෙම වට කරගෙන පහර වෙන්න පටන් ගත්ත. රකුසිය හිතුවේ අලුත් රකුසන් පිරිසක් මේ රට අල්ලගෙන කියලා. ඒ රකුසන්ට බය වෙච්ච රකුසිය පිරිසත් එක්කම මහා මූදට පලා ගියා. රහතන් වහන්සේලා හතර වටේටම ආය රකුසියට එන්න බැරි වෙන්න ආරක්ෂාව සැලසුවා. සලසලා භාග්‍යතුන් වහන්සේ වදාළ බ්‍රහ්මජාල සූත්‍රය මුල් කොට දහම් දේශනා කළා. ඉතින් මේ 60,000ක් ජනතාවට තිසරණ සහිත පන්සිල් පිළිట్లా ධර්මාභෝධය ඇති වුණා. ඉතින් ඊට පස්සේ රජගෙදර උපදින හැම පුත් කුමාරයෙකුටම සෝන උත්තර කියලා නම් තබන්න තායිලන්තේ මිනිස්සු ස්වර්ණ භූමියේ මිනිස්සු පුරුදු වුණා. ඉතින් අදටත් තායිලන්තේ ගෞතම සාසනය බබලනවා. ලංකාවට වඩා ස්වාමීන් වහන්සේලා තායිලන්තේ වැඩ ඉන්නවා. ලංකාවට වඩා ලොකු විනයක් ඇති මිනිස්සු මම හිතනවා තායිලන්තේ වැඩ ඉන්නවා. ඒ නිසා අපේ ලංකා භූමියට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තියෙනවා. තායිලන්තේ බුදුරජාණන් වහන්සේ වැඩලා නැහැ. ඉතින් බලන්න අපි කොයිතරම් පූජනීය බිමක්ද. ඒ නිසා අපි තව ප්‍රතිපත්තිය පිළිටන්න කාලේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මුහුදු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණෙන්න සුදුසු කාලය තීරණය කළා. එතකොට උන්වහන්සේ උපසම්පදාව ලැබලා 12 අවුරුද්දයි. උන්වහන්සේගේ ගුරුවරයා උපාධ්‍යාය වෙච්ච මොග්ගලිපුත්තිස්ස මහ රහතන් වහන්සේ විසින් උන්වහන්සේ නියම කරේ ලංකාවට වඩින්න කියලා. ඉතින් ලංකාදීප වාසීන් ගෞතම සාසනය කිරී පහදවන්න උන්වහන්සේ බලාපොරොත්තු වෙමින් හිටියා. ඒ සඳහා සුදුසු රාජ්‍ය කාලයේ පැමිණෙනතුරු අපේ රහතන් වහන්සේ මහින්ද රහතන් වහන්සේ බලාගෙන හිටියා. ඒ වෙනකොට මුඩ රජකන්තර මුඩසිව රජුරු ඉතා මහලුයි. ඔහුගේ පුත්‍ර වෙච්ච දේවානම්පියතිස්ස රජතුමා ඊළඟට රාජාභිෂේක කරන්න බලාපොරොත්තු තිබුණා. ඉතින් අපේ මිහිඳු මහ රහතන් වහන්සේ තීරණය කළා ලංකාවේ අලුත් රජෙක් බිහි වෙන කාලය අතරතුර ඒ කාලේ එහෙමම තියලා තමුන්ගේ නෑදෑයන් දකින්න වේදිස ගිරියට වැඩම තමුන්ගේ මෑණියන් ඇතුළු නෑදෑයන් දකින්න වේදිස ගිරියට වැඩම කළොත් හොඳයි කියලා අපේ මහින්ද මහ රහතන් වහන්සේ
ඥාතීන්ට උපකාරී වෙන්න රජගහ නුවර ඉඳලා ඉල්මාසේ පිටත් වෙලා බක්මාසේ දක්වාම පාගමනින් මාස 6ක් වේදිසගිරියට වැඩම කළා. වේදිසගිරි නගරයට වැඩම කළා. තමන්ගේ මෑණියන් වෙච්ච දේවී කුමාරිකාව ඇතුළු ඥාතීන්ව දැක බලා ගන්න. මොකද මහින්ද මහරහතන් වහන්සේ ආයේ ඒ අයට දකින්න ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ ලංකාවට වඩින්නේ නැවත ඉන්දියාවට වඩින්න නෙවෙයි. ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටවන්නට. ඒ නිසා නැවත මෑණියන් වහන්සේ දකින්න උන්වහන්සේට අවස්ථාවක් නොලැබෙන නිසා මෑණියන් වහන්සේ අතුරු ඥාතීන්ට ධම් දේශනා කරන්න නැවත අවස්ථාවක් නොලැබෙන නිසා උන්වහන්සේ ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාල කියලා රහතන් වහන්සේලාත් සමග සත් අභිඥාලාභී 이르දිම සුමන සාමණේරයන් වහන්සේ සමග ධර්මාශෝක අධිරාජ්‍යයන්ට ප්‍රකාශ කරලා අවසරත් අරගෙන සංඝ රත්නයත් එක්ක පාගමනින්ම ඉල්මාසේ ඉඳලා බක්මාසේ දක්වාම මේ ගමනට 6 මාසයක් ගත වුණා. වේදිසගිරියට වැඩම කළා. වැඩම කරලා ආදරණීය මෑණියන් ප්‍රණීත රාජ්‍ය භෝජන සකස් කරලා අපගේ රහතන් වහන්සේලාට උපස්ථාන කළා. ඉතින් ඒ වේදිසගිරි නගරේ දේව නම් සිටුවරයාගේ මාලිගයේ නවාතැන් ගත්තා. සිටුතුමාට ඊට පස්සේ මොකද වුනේ? ධර්ම දේශනා කරලා දේවානම්පියස මහරජතුමා ලංකා රාජ්‍ය අභිෂේක ගන්වන උත්සවයේ අවසන් වුණාට පස්සේ ලබන පොසොන් පොහෝ දිනේ මිස්සක නැමැති පර්වතයට වැඩම කරවනවා කියලා ලංකාදීපට වඩින්න ඕනේ කියලා අදිස්ථාන කළා. ඉතින් ඒ වෙලාවේ මහා ඉන්ද්‍ර නැමැති ශක්‍ර දේවේන්ද්‍රයාණන් අපේ මිහිඳු මහරහතන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා සම්බුද්ධ ශාසනය කෙරෙහි පහදවන්ට ලංකාවට වඩින්න ස්වාමීනි, අපගේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ බුද්ධ ශාසනයේ ඔබ වහන්සේ පිහිටවන බවට පිරිනුවන් පාන අවස්ථාවේදී අපට දේශනා කළා කියලා මිහිඳු මහරහතන් වහන්සේට ප්‍රකාශ කළා. ශක්‍ර දේවේන්ද්‍රයන්ට ඇවිල්ලා මේ කාරණේ සිහිපත් කළා. ඉතින් ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ මෑණියන්ගේ සහෝදරියගේ දුවට බණ්ඩුක නමින් පුත් කුමාරයෙක් හිටියා. මිහිඳු මහරහතන් වහන්සේ තමන්ගේ මෑණියන්ට දේවී කුමාරිය ධර්ම දේශනා කරන අවස්ථාවේදී බණ්ඩුක කුමාරයා අනාගාමී ඵලයට පත් වෙලා අපගේ මහරහතන් වහන්සේ ළඟම වාසය කළා. ඒතර බණ්ඩුක කුමාරයා කියලා කියන්නේ බොහොම තරුණ කුමාරයෙක්. දේවී අපේ මිහිඳු මහරහතන් වහන්සේ මෑණියන්ට ධර්ම දේශනා කරද්දී ඒ ධර්මය අහලා බණ්ඩුක කුමාරයා අනාගාමී ඵලයටපත් වුණා. ඉතින් මාසයක්ම වේදිසගිරියේ වැඩ හිටපු අපේ මිහිඳු මහරහතන් වහන්සේ සංඝ පිරිසත් සමග බණ්ඩුක අනාගාමී උපාසක කුමාරයාණන් සමග එතුමාණන් පැවිදි කළේ නැහැ. පැවිදි කළේ නැත්te ලංකා භූමියේදී එතුමාණන් පැවිදි කරන්නට. ඉතින් මේ සියලු කටයුතු සූදානම් කරගෙන ලංකා භූමියට වැඩම කරන්න එදා පොසොන්පුර 15 පොහොය දවසේ වේදිසගිරියෙන් නික්මිලා අපේ මහින්ද මහරහතන් වහන්සේ ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාල කියන රහතන් වහන්සේලා සමග සත් අභිඥාලාභී සුමන සාමණේර මහරහතන් වහන්සේ සමග අනාගාමී ඵලයටපත් වෙච්ච බණ්ඩුක උපාසක කුමාරයාණන් සමග මිස්සක පව්වට වැඩම කළා. පින්වත්නි, මිස්සක පව්ව කියලා කියන්නේ ලංකා භූමියට හැමදාම සම්බුද්ධ ශාසනය ලැබුණේ මිස්සක පව්වේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි මිහින්තලාවට නෙවෙයි, මහියංගනේට. ඒ මිහින්තලාවට නොවැඩියේ ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටවන්නට වඩින බුදුරජාණන් වහන්සේලා හෝ මහරහතන් වහන්සේලා තමයි මිස්සක පවුලෙන් ලංකාවට වඩින්නේ. මිස්සක පවුලෙන් ලංකාවට වැඩියොත් මේ වඩින්නේ සම්බුද්ධ ශාසනය පිහිටවන්නටයි.
ඒතර බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩි ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටවන්නට නෙමෙයි. අනාගතයේ මිහිඳු මහරහතන් වහන්සේ වඩිද්දී මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවේ ලංකාදීපයට වැඩම කරලා සම්බුද්ධ ශාසනය ලංකාවේ පිහිටවන්නට අවශ්‍ය පරිසරය සකස් කරන්නට. ඒකයි අපේ බුදුහාමුදුරුවෝ මිස්සක පවුවෙන් ලංකාවට නොවැඩියේ. මිහිඳු මහරහතන් වහන්සේ තමයි මිස්සක පවුවෙන් ලංකාවට වැඩියේ. ඉතින් ඒක ඔබට තේරෙන හොඳට මේ කතාව ඇහුවාම ඒ කාලේ මේ භද්‍රකල්පයේ වැඩ හිටපු කකුසඳ බුදුරජාණන් වහන්සේත් ලංකාවට වැඩියා. ඒ කාලේ ලංකාවට කිව්වේ ඕජදීප කියලා. ඒ කාලේ මහමෙවුනා උයනට කිව්වේ මහා තිත්ත කියලා. අනුරාධපුරයට කිව්වේ අබේ නගරය කියලා. ඉතින් ඒ කාලේ මිහින්තලයට කිව්වේ දේවකුණු පර්වතය කියලා. ඉතින් කකුසඳ බුදුරජාණන් වහන්සේ 40000ක රහතන් වහන්සේලා සමග ඒ දේවකුණු පර්වතයට වැඩම කරලා ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වා. ඊළඟ කොණාගමන බුදුරජාණන් වහන්සේ කාලේ ලංකාවට කිව්වේ වරදීප කියලා. මහමෙවුනා උයනට ඒ කාලේ කිව්වේ මහා නාම උයන කියලා. අනුරාධපුරයට කිව්වේ වද්දමානපුර කියලා. ඒ කාලේ රජකම් කරේ ලංකාවේ සමිද්ධි රජතුමා. ඒ කාලේ කොණාගමන බුදුරජාණන් වහන්සේ 30000 රහතන් වහන්සේලා සමග ඒ කාලේ මිහින්තලාව හැඳින්වුවේ සමංකුළු පර්වතය කියලා. 30000ක් රහතන් වහන්සේලා සමග ලංකා භූමියට වැඩම කරලා ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේනකොට ලංකාව හැඳින්වුවේ මණ්ඩදීප කියලා. ඒ කාලේ මහමෙවුනා උයනට කිව්වේ මහා සාගර උයන කියලා. අනුරාධපුරයට කිව්වේ විශාලා නගරය කියලා. ලංකාවේ රජකම් කළේ ජයන්ත කියන රජතුමා. රහතන් වහන්සේලා 20000කුත් සමග ඒ කාලේ මිහින්තලයට කිව්වේ සුබකූට පර්වතය කියලා. සුබකූට පර්වතයෙන් ලංකාවට වැඩම කරලා ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වා. දැන් අපිට තේරෙනවනේ ලංකාවට වඩින සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම මිහින්තලා නැමැති ප්‍රදේශයට ඒ පර්වතයට වැඩම කළොත් ඒ වැඩම කරන්නේ ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටවන්න. කොණාගමන බුදුරජාණන් වහන්සේත් වැඩියා, කකුසඳ බුදුරජාණන් වහන්සේත් වැඩියා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් වැඩියා. ගෞතම බුදුරජාණන් වහන්සේ මිහින්තලාවට නොවැඩ මහින්ද මහරහතන් වහන්සේ මිහින්තලාවට වඩින්න අවශ්‍ය පරිසරය සකස් කරලා මහියංගනයට වැඩම කරලා නැවත දෙවතාවක් ලංකාවට වැඩම කළ ලංකාවේ මහින්ද මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනය පිහිටවන්න අවශ්‍ය පරිසරය සකස් කරලා උන්වහන්සේ නැවත දඹදිවට වැඩම කළා. ඉතින් පින්වත්නි පුදුම සහගත සිදුවීම් මේවා. ඉතින් අපේ මහින්ද මහරහතන් වහන්සේ එදා පොසොන්පුර පසළොස්වක පුන් පොහොව දවසේ අද වගේ පොසොන්පුර පසළොස්වක පුන් පොහොව දවසද මීට ඒ සම්බුද්ධ පරිනිර්වාණ අවුරුදු 236 වෙනි පොසොන්පුර පසළොස්වක පොහොව දවසේ සම්බුද්ධ පරිනිර්වාණය. තරම ගණන් හදලා බලන්න මීට අවුරුදු කීයකටද කලින් කියලා. එදා පොසොන්පුර පසළොස්වක පුන් පොහොව දවසේ අපේ මහින්ද මහරහතන් වහන්සේ නිස්සක පව්වට වැඩම කළා. ඒකයි ලංකා රජකම් කළේ දේවානන්ද පිටිස්ස මහ රජතුමා. ඉතින් උන්වහන්සේ ලංකා දීපයට වැඩම කළා. එදා රජතුමා නෝදඩේ ගිහිල්ලා හිටියා. ඉතින් ගෝණෙක් පිටිපස්සෙන් ලුහු බැන්දා. ඒ ගෝණා විදිහට රජතුමාව මිහිඳු මහරහතන් වහන්සේ ළඟට අරගෙන ගියේ වෙන කවුරුවක්වත් නෙමෙයි ඒ පර්වතයේම අධිග්‍රහිත දෙවි කෙනෙක්. රහතන් වහන්සේලා නිස්සක පවුවට වැඩම කරලා ඉන්නවා කියලා රජතුමාට පේන්න සලස්සන්න අවශ්‍ය නිසායි ගෝණිකුගේ වේශයක් මවාගෙන තන පඳුරක් කමින් සිටින ආකාරයක් රජතුමාට පෙන්වුම් කළා. ඒතකොට මේ කැලේ හිටපු මුවෙක්වත් ගෝණෙක්වත් නෙවෙයි. ඒ පර්වතයේ අධිග්‍රහිත දෙවියා ගෝණ වේශයක් මවාගත්තා. ගෝණ වේශයක් මවාගෙන අවශ්‍ය මේ මොකද රජතුමාව මහින්ද මහරහතන් වහන්සේලාට රහතන් වහන්සේලා වැඩම කරලා ඉන්න ඉසව්වට එක්කගෙන යන්න. මේක වෙන අමුතු විදිහට සමහරව දැකලා තිබිච්ච අවස්ථා මම මූණ පොතේ පවා දැක්කා.
ඉතින් ඒ නිසා ඒව හරි වැරදි. ඒ රජතුමා පිටිපස්සේ ගමන් රජතුමා ගියේ සාමාන්‍ය ගොනෙක්වත් නුවෙක්වත් පිටිපස්සේ නෙමෙයි. ඒ දෙවි කෙනෙක් පර්වතයේ අධිග්‍රහිත දෙවියෙක්. ගෝණ වේශයක් මවාගෙන රජතුමාව මහින්ද මහරහතන් වහන්සේ ළඟට එක්කගෙන ගියා. ඊට පස්සේ රහතන් වහන්සේලා දැකලා එතුමා නම් හොඳටම බයටපත් වුණා. බලන්න රජතුමා හරිම සානුකම්පිතයි කියන හොඳ අවස්ථාවක් මෙතන තියෙනවා. මොකද්ද? තනපඳුරක් කමින් තමයි අර ගෝණ වේශයක් මවාගත්ත අර මේ ගෝණ ඒ වෙලාවේ හිටියේ. රජතුමා ඒ වෙලාවේ දුන්නින් ලණුව ගස්සලා මේ ඊතලයක් තියලා විද්දේ නැහැ. කකා හිටපු මිනිස්සයාට කකා හිටපු සත්වයාට හානියක් කළේ නැහැ. හානියක් කරන්න හිතුවෙත් නැහැ. ආහාර අරගෙන ඉවර වුණාට පස්සේ තමයි පිටිපස්සෙන් ලුහු බැන්දේ. ඊට පස්සේ කෙලින්ම ගෝණ නොපෙනී ගියා. රහතන් වහන්සේලාව දැකවදාලා හොඳට බියටපත් වෙලා ඒ වෙලාවේ අපේ මහින්ද මහරහතන් වහන්සේ 30 එන්න කියලා කතා කළා. ඉතින් ඒ වෙලාවේ යම් තරමකට හෝ බිය නැති වුණේ අර බණ්ඩුක උපාසක කුමාරයාණන්ව දැකලා. ඔබට මතකද අර මම කීවේ ස්වර්ණ භූමි රහතන් වහන්සේලා වැඩපු වෙලාවේ සිවුරු පොරවාගෙන හිටපු කෙස්සවුන් බාලා සිවුරු පොරවගෙන හිටපු රහතන් වහන්සේලා දැකලා රකුස ටිකක් කියලා බය වුණා නේ මිනිස්සු. කවදාවත් රහතන් වහන්සේලාව ස්වාමීන් වහන්සේලා දැකලා නැති නිසා. ඒ නිසා වෙන්නේ නැති මං හිතන්නේ මහින්ද මහරහතන් වහන්සේ බණ්ඩුක උපාසක කුමාරයාණන් පැවිදි නොකොට මේ ලංකා භූමියට එක්කන් ආවේ. රජතුමා එතකොට ගිහි වෙස්ෙන් ඉන්න කෙනෙකුත් සාමාන්‍ය ගිහි වස්ත්‍ර වලින් ඉන්න කෙනෙකුත් මේ අය අතර ඉන්නවනේ කියලා හිතේ තියෙන බය ටිකක් හරි යටපත් වෙනවා. නැත්තම් අර ස්වර්ණ භූමියේ වෙච්ච සිදුවීම වගේම සිදුවීම කවියාවේ දරගෙන සමානලා රහතන් වහන්සේට විඳින්න ඉඩ තිබ්බා. කොයිතරම් අපේ රහතන් වහන්සේ බුද්ධිමත්ද. මේ සියලු දේවල් උන්වහන්සේ කල්පනා කරලා සකස් කරපු හැටි හරි පුදුමයි. ඊට පස්සේ ඒ වෙලාවේ අපේ මහින්ද මහරහතන් වහන්සේ ප්‍රකාශ රජතුමනි සම්මානයං මහරජ ධම්මරාජස්ස සාරකා තපේරනුකම්පාය ජම්බුදීපාය දාගත රජුරුවනි අපි ශ්‍රමණයෝ ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔබ කෙරෙහි අනුකම්පාවෙන්ම දඹදිව සිට මෙහි ආවේ කියලා ප්‍රකාශ කරලා රජතුමාට එතකොට බය නැතුව ගියා. ඒ වෙලාවේ මිහිඳු මහා ඍෂීන් වහන්සේ සතුටු වෙලා කතා බහ කරලා අපේ රජතුමා ඇතුළු ඒ පිරිසකින් ඔබ දන්නවනේ අඹ ප්‍රශ්නේ විමසලා ඥාති ප්‍රශ්නේ විමසලා මහා නුවණැති බව රජතුමා මහා නුවණැති බව තේරුම් අරගෙන රජතුමාට චූලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළා. ඒ චූලහත්ති පදෝපම සූත්‍රය එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක්. චූලහත්ති පදෝපම සූත්‍රය කියලා කියන්නේ පින්වත්නි චූලහත්ති පදෝපම කියන්නේ පියවර සටහනක් උපමා කරගෙන වදාළ දේශනාව. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනාරාමයේ. ඔන්න දැන් මහින්ද මහරහතන් වහන්සේ දේශනා කරපු හත්තිපදෝපම සූත්‍රය තමයි දැන් මේ කියා දෙන්නේ. හත්තිපදෝපම සූත්‍රය දේශනා කරන ආපු පසුබිම තමයි මේ තමන් වෙලාවක් ඔබට පැහැදිලි කළේ. හත්තිපදෝපම සූත්‍රය අඩංගු වෙන්නේ මොනවද කියලා හොඳ විමසිල්ලෙන් අහගෙන ඉන්න. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ වැඩ සිටියා. ඉතින් ජානුස්සෝනි බ්‍රාහ්මණය සුදුම සුදු වෙළඳුන් යෙදුණු රථයකින් දවල් කාලේ සවැත් නුවර බලා ගමන් කළා. ජානුස්සෝනි බ්‍රාහ්මණය දුර සිටම එන බව පිලෝතික තවුසා දැකලා මේ සමන ගෞතමයන් වහන්සේ ඔබ කොහේද එනවද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම මේ සමන ගෞතමයන් වහන්සේ ළඟ ඉඳන් එන ගම.
ඊට පස්සේ අහනවා සමන ගෞතමයන් වහන්සේ ප්‍රඥා මහිමය ගැන බුද්ධිමත් බව ගැන ඔබ මොකද හිතන්නේ? ඊට පස්සේ මෙයා කියනවා ඒ සමනයන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන කියන්න මම කවුද? උන්වහන්සේ ප්‍රඥා මහිමය ගැන කියන්න මම කවුද? උන්වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන කියනවා නම් යමෙක් ඒ කෙනාත් ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නමක් කරෙන්න වෙන කිසි කෙනෙකුට උන්වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ කිව්වා. ඊට පස්සේ සමන ගෞතමයන් වහන්සේට මහා උදාාර විදිහට ප්‍රශංසා කරනවා නේ කියලා ප්‍රකාශ කළාට පස්සේ නැවත කිව්වා සමන ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරන්න මම කවුද? බලන්න සද්ධාව. සමන ගෞතමයන් වහන්සේ කියන්නේ ප්‍රශංසා ලබන අය අතරින් ප්‍රශංසනීයයි. දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ උන්වහන්සේ කියලා මෙහෙම කතිකාවක් ඇති වුණා. ඊට පස්සේ අහනවා ඔබ සමන ගෞතමයන් වහන්සේට ඔච්චර පැහැදිලි මොන වගේ දෙයක් දැකලාද? මොන වගේ දෙයක් දැකලාද කියලා ඇහුවා. දැන් බලන්න මිහිඳු මහ රහතන් වහන්සේත් මේ දේශනාවම දේශනා කරන්නේ ඇයි? රජතුමා ඇතුළු පිරිසට බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා පැහැදිලි කරලා දෙන්න. පැහැදිලි නැති කරවන්න බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න ඕන කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න තමයි මේ දේශනාව දේශනා කරන්නේ. අහනවා ඔබ පිලෝතික තාපසයයි ඥානසෝනි බ්‍රාහ්මණය අතර මේ සාකච්ඡාව යන්නේ ඔබ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනේ කොහොමද කියලා. කියනවා ඒක මේ වගේ දෙයක් කියනවා. ඇත්තෝ ඉන්න වනාන්තරේ ඇතාගේ පියසටහන් හඳුනගන්න දක්ෂ මිනිස්සෙක් ඉන්නවා. ඔහු දවසක් ඇත් වනයේ ඇතුල් වෙනකොට ඒ වනයේදී ලොකු ඇත් පියවර සටහනක් දිගින් පළලින් හරි ලොකු ඇත් පියවරක් දකින්න ලැබෙනවා. ඌ එතකොට නිශ්චයකටපත් වෙනවා මේ පියසටහන දැකලා මේ ඇතා ඒකාන්තයෙන්ම හස්තියෙක්මයි කියලා. අන්න ඒ විදිහටමයි මමත් සමන ගෞතමයන් වහන්සේ පියවර සටහන් 4ක් දැක්කා. දැකලා ඊට පස්සේ තමයි මම නිශ්චයකටපත් උනේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. භාගතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්කාතයි. භාගතුන් වහන්සේ ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්නයි කියලා මමත් දැක්කේ අර වනාන්තරයට ඇතුල් වෙන කෙනෙක් වනාන්තරයේ තියෙන ලොකු පියවර සටහනක් දැකලා ලොකු විශාල පියවර සටහනක් දැකලා දිග පල්ලෙන් යුක්ත පියවර සටහනක් දැකලා මේනම් හස්තියේ පියවර සටහනක්මයි කියලා අඳුන ගන්නවා වගේ බුදුරජාණන් වහන්සේව අඳුන ගන්නට මේ මෙතුමානම් බුදුරජාණන් වහන්සේ පියවර සටහන් 4ක් දැක්කලු. ඒ පියවර සටහන් 4 දැකලාලු භාගතුන් වහන්සේ ගැන පැහැදුනේ භාගතුන් වහන්සේ කාන්තේම සම්මා සම්බුද්දයි. උන්වහන්සේ දේශනා කරන ධර්මයේ සුවක්කාතයි. සුවක්කාතයි කියන්නේ පින්වත්නි සුඅක්කාත. සු කියන්නේ මනාවකට දේශනා කරලා තියෙනවා. සු කියන්නේ මනාවකට අක්ඛාත කියන්නේ දේශනා කරලා තියෙනවා. මනාවකට දේශනා කරලා තියෙන නිසා සුවක්කාතයි. භාගතුන්ගේ ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්නයි. සු කියන්නේ පිරිසුදු. රාග දේශ මොහ නැති පිරිසුදු. පටිපන්නයි කියන්නේ මාර්ගයට පිළිපන්. පිරිසුදු මාර්ගයට පිළිපන් නිසා ශ්‍රාවක සංඝයාට කියන සුපටිපන්නයි කියලා. මේවට ඉතින් අද වෙන වෙන අර්ථ දෙන්නත් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ඒවට රැවටෙන්න අවශ්‍ය නැහැ. මේ සැබෑ විදිහට ධර්ම ඉගෙන ගත්තොත් අපිට මේ ධර්මයේ තුල ඉදිරියක් තියෙනවා. ඉතින් මොනවද පියවර සටහන් අතර එතුමා කියනවා එතුමා දැකලා තියෙනවා ශාස්ත්‍රීය පඬිතුයෝ උන් හරිය දක්ෂයිලු වාද විවාද කරන්න පුළුවන්ලු අස්ලෝමින් අස්ලෝමිට විදිහට දුනුවාය වගේ. ඔවුන් ප්‍රඥාවෙන් දුස්ති විදිනවා වගේ හැසිරෙනවලු. ඔවුන්ට ආරංචි වෙනවලු අන්න සමන ගෞතමයන් වහන්සේ අහවල් ගමට වැඩම කරලා ඉන්නවා කියලා හිතාගෙන ඔවුන් ඉතින් ප්‍රශ්න ගොතාගෙන මේ ප්‍රශ්න අපි ගෞතමයන්ගෙන් අහමු. එතකොට අපිට මේ විදිහට උත්තර දෙයි. එතකොට අපි වාද පටන් ගමු. වාද පටන් අරගෙන මේ විදිහට වාද කරලා සමන ගෞතමයන් පරද්දමු කියලා
මේ අය ඔක්කොම වාද විවාද හදාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගියාම බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ධර්මය කියා දෙනවා. ධර්මයේ සමාදන් කරනවා. ධර්මයේ උනන්දු කරනවා. ධර්මයේ සතුටු කරනවා. අර වාද විවාද කරන්න ගියපය මොන වාද කරන්නද? අවසානයේට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. අර වාද කරන්න ගියපු ශාස්ත්‍රීය පඬිතුයෝ. ආන්නේ පළවෙනි පියවර සටහන දැක්කලු. භාග්‍යතුන් වහන්සේගේ හැකියාව. දැකලා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ ස්වාක්ඛාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා නිශ්චයකට පැමිණියේ. ඊළඟට සමහර බ්‍රාහ්මණ පඬිතුයොත් මේ වගේ වාද විවාද කරන්න ගොතාගෙන හදාගෙන ප්‍රශ්න හදාගෙන යන බ්‍රාහ්මණ පඬිතුයෝ ඒ කාලේ හිටපු දඹදිව ශාස්ත්‍රීය පඬිතුගේ රජ පෙළපතේ අය මේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ වාදෙන් පරද්දන්න ගොතාගෙන යනවා. ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නත් ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. තමුන් අහන්න ගියපු ප්‍රශ්න සියල්ල මේ අයට අවසන් අමතක වෙනවා. මේ අය ධර්මයේ සමාදන් වෙලා ධර්මයේ සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ බවට පත් වෙනවා. ආන්නේ දෙවෙනි පියවර සටහනක් දැක්කලු බුදුරජාණන් වහන්සේගේ හැකියාව. නිකම්ම නෙමෙයි. නිකම් බුදුහාමුදුරුවන්ගේ පිළිරුවක් දැකලා පැහැදිලා නෙමෙයි. නිකම් හාමුදුරු කෙනෙක්ගේ කටහඬේ ලස්සනට පැහැදිලා නෙමෙයි. හාමුදුරු කෙනෙක්ගේ සිවුරේ පාටට පැහැදිලා නෙමෙයි. හාමුදුරු කෙනෙක්ගේ රූපේ ලස්සනට පැහැදිලාත් නෙමෙයි. අද කාලේ අය පහදින්න මේවටනේ. හාමුදුරු කෙනෙක් ලස්සන කවියෙන් මේ ගීත ස්වරයෙන් බණක් දේශනා කළොත් පහදිනවා. අනේ සාදු කියලා ඉතින් පහදිනවා. වැඩි දවසක් නැහැ. අවබෝධයක් නැහැ. පස්සේ මොකක් හරි පුංචි දෙයකට අපහදිනවා. අපහැදිලා හොද්දටම බන යනවා. ඉතින් මේ යුගයේ විවිධ දේවල් අපිට දකින්න පුළුවන්. සමහරවිට ධර්ම දේශනා කරලා මහා ප්‍රසිද්ධිය ඇති වෙච්ච කරලියට ආපු හාමුදුරුවෝ පවා ඉතා ප්‍රසිද්ධ භාවයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේලා පවා සමහරවිට මේ යුගයේ තමුන්ගේ දුස්සීලකම් නිසා පරිහානියට පත් වෙනවා. සමහරු මේවා දැකලා අර පුද්ගලයා සරණ ගියපු අය මේවා දැකලා ශාසනයට අපහදිනවා. සංඝයාට අපහදිනවා. ශාසනයට ගරහනවා. සංඝයාට ගරහනවා. ඒ අය පැහැදිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේටවත් ධර්මයටවත් සංඝයාටවත් නෙවෙයි. ඒකයි අපි ඔබට කියන්නේ පුද්ගලයා සරණ යන්න එපා. කෙලෙස් සහිත පුද්ගලයා අතින් විය නොහැක්කේ මොනවද? කෙලෙස් සහිත පුද්ගලයා අතින් නොකරන්න පුළුවන් මොනවද? ඒ නිසා ඕන වෙලාවක කෙනෙක්ගේ රාග දේශ මොහ තියෙනවා නම් හිතවල රාග දේශ මොහ නැති කරලා නැත්තම් ඕන වෙලාවක කෙනෙක්ගේ හිත පරිහානියට පිළිහීමටපත් වෙලා සීලෙ නැති වෙන්න පුළුවන්. ඒ කාලේ ධර්මදර විනයදර මහතෙරුන් වහන්සේලා පවා සූර්යයන්ලා ගෙවල් වලට ගිහපු කතා තියෙනවා. ඒ නිසා ඒවා දැකලා මේ ශාසනයෙන් නම් වැඩක් නැහැ. මේ ශාසනයෙන් පළක් නැහැ. මේ ශාසනයේ ඉන්නේ ඔක්කොම මේ වගේ දුස්සීලයෝ. මේ වගේ වල් මිනිස්සු කියලා සංඝයාට නම් අපහදින්න එපා. ශ්‍රාවක සංඝ රත්නය ගැන පහදින්න පුද්ගලිකව සරණ යන්න එපා. පරිහානියටපත් වෙනවා. ඊළඟට ගෘහපති පඬිතුයෝ ගිහි පඬිතුයෝ ඒ වගේම අස්ලෝමෙ විදින්න තරම් දක්ෂ මේ දුරු ආය වගේ දක්ෂ වාද කරන්න දක්ෂ අය එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ආයර ප්‍රශ්න ඇවිල්ලකුත් නැහැ, වාද කිරිල්ලකුත් නැහැ, මුකුත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන තුන්වෙනි පියවර සටහන. ඊළඟට ශ්‍රමණ පඬිතුයෝ ඒ කාලේ හිටියනේ නිගණ්ඨනාථ පුත්‍රගේ අය, මක්කලි ගෝසාලගේ අය, අදිත කේසකම්පලගේ අය, පපුද කච්චායනගේ අය, සංජය බෙල්ලට්ටි පුත්තගේ අය, අජිත කේසකම්බලගේ අය,
ඉතින් මේ විටින් විට ආජීවක පිරිස්, පරිබ්‍රාජක පිරිස්, නිගණ්ඨ පිරිස් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ප්‍රශ්න ගොතාගෙන වාද ගොතාගෙන අපිට මතකනේ උපාලියාවේ වාද කරන්නේ නිගණ්ඨනාථ පුත්‍රගේ සුපිරිම ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඇවිල්ලා මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ පිළිතුරු කීපයයි දුන්නේ. උපාලි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණා. මේ හතරවෙනි පියවර සටහනක් දැක්කලු ශ්‍රමණ පඬිතයෝ මේ ශාසනය පැවිදි වෙලා අවසානයේ බලන්න අවසානයේ මේ කියනවලු මෙහෙම ඉස්සර අපි හිතාගෙන හිටිය අපි ශ්‍රමණයෝ කියලා. ඒ කාලේ අපි ශ්‍රමණයෝ නෙවෙයි. ඇත්තෙන්ම අපි බ්‍රාහ්මණයෝ නෙවෙයි. අපි බ්‍රාහ්මණයෝ වගේ පෙනී හිටියා. ඉස්සර අපි රහත් නෙවෙයිම රහතන් වහන්සේලා හැටියට පෙනී හිටියා. දැන් තමයි අපි නියම ශ්‍රමණයෝ. දැන් තමයි අපි නියම බ්‍රාහ්මණයෝ. දැන් තමයි අපි හැබෑම රහතුන් වහන්සේලා කියලා අර ශ්‍රමණ පිරිස් ප්‍රකාශ කරනවලු පස්සේ. මේ හතරවෙනි පියවර සටහන දැකලා තමයිලු බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගන්න පැහැදීම මේ වගේ ඵලදායී පැහැදීමක් බවට පත් කරගන්න. ඒක නිකන් හිස් පැහැදීමක් බවට පත් කරගන්න එපා. එහෙම වුණොත් ඒක අලාභයක්මයි. අර සෝඩා බෝතලේ කැඩුවා වගේ සද්ධාාවක් ඇති කරගන්න එපා. ඒකට කියනවා අමූලිකා සද්ධාව කියලා. කඩපු ගමන් පෙළ දාලා එනවා ඉතින්. වැඩි වෙලා නැහැ. ඉක්මනට බහැලා යනවා. ඒ සද්ධාව හරියන්නේ නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්නට අපි ශාසනයට පහදින්න ඕනේ. ගුණ දැනගෙන මේ වගේ ගුණ දැනගෙන භාග්‍යතුන් වහන්සේගේ ගුණ සම්පත් දැනගෙන ඉතින් කියනවා ඔන්න ওই විදිහට තමයි මම නිශ්චයකටපත් උනේ. ඔන්න ඔය පියවර සටහන් 4 දැකලා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වකතාවයි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා. ඉතින් ওই විදිහට පිළෝතික තාපසය කිව්වම ඥානස්සෝනි බ්‍රාහ්මණයා අර වෙලඹුන් යෙදූ රතෙන් පහළට බැස්සා. බැහැලා උතුරුසල එක පැත්තකට පොරවගෙන භාගතුන් වහන්සේ වැඩ ඉන්න දිශාවට වැඳගත්තා. වැඳගෙන තුන් වතාවක් ප්‍රකාශ කළා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට හැරිලා වන්දනා කළා. වන්දනා කළා කිව්වා අනේ අපිටත් දවසක බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද. උන්වහන්සේම කතාබස් කරන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද කියලා ප්‍රකාශ කළා. ඥානස්සෝනි. ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු දේශනාව රජතුමාට ප්‍රකාශ කරනවා. මොනතරම් ලස්සනද තියෙන දැන් තියදා මිහින්තලේ. රජතුමා 40000ක පිරිසකුත් එක්ක බණ අහන වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ ගැන පහදින හැටි රහතන් වහන්සේ රජතුමාට කියා දෙනවා. නිකම්ම පහදින්න එපා රජතුමනි. නිකම් බුදුරජාණන් වහන්සේ ගැන බාහිරින් දැකලා උන්වහන්සේ ගැන පහදින්න එපා. භාගතුන් වහන්සේ ගැන මෙන්න මේ පියවර සටහන් භාගතුන් වහන්සේගේ ජීවිතයේ තියෙනවා කියලා දැකලා තමයි පිළෝතික තාපසයා බුදුරජාණන් වහන්සේට පැහැදුනේ. ඔබත් ඒ විදියට පහදින්න කියලායි මේ කියන්නේ. ඊට පස්සේ ඥානස්සෝනි බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. බලන්න පිළෝතික තාපසයන් වහන්සේගේ අර බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච විස්තරය අහලා ඥානස්සෝනි බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. ගිහින් ඥානස්සෝනි බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට මෙහෙම දේශනා බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා බ්‍රාහ්මණය දැන් සිද්ධිය ප්‍රකාශ කරන්නේ ඔක්කොම ටික විස්තරේ කිව්වා. ඇයි මේ ආවේ පිළෝතික තාපසය කියපු කතාව ඔක්කොම කිව්වා. පියවර සටහනේ උපමාව සියල්ල කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔච්චරකින් පියවර සටහනේ උපමාව ගැන සම්පූර්ණ විස්තරයක් ලැබෙන්නේ නැහැ. බ්‍රාහ්මණය
ඔය අත්පියවර සටහනේ උපමාව ගැන විස්තර වශයෙන් මෙන්න මේ විදිහට තමයි දකින්න තියෙන්නේ. හොඳට අහගන්න මම කියලා දෙන්නම්. අත්පියවර සටහනේ උපමාව ගැන හරියටම අවබෝධ කරගන්න තියෙන මෙන්න මේ විදිහට. කියලා බුදුරජාණන් වහන්සේ වුණාර පිළෝදික තාපසයා කියපේකේ අඩුපාඩුත් තව සකස් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බ්‍රාහ්මණයෝ උපමාව. ඇත්තෝ මේක වාසය කරන මිනිහෙක් ඉන්නවා. එයා ඇත්තවනේ ලොකු ඇත්පියවර සටහනක් දකිනවා. දැකලා හොඳ දිග පල්ල තියෙන ලොකු ඇත්පියවර සටහනක්. ඇතුන් ගැන දැනගන්න දක්ෂකමයි පියවර සටහන දැක්ක පමණින් මේ මහා ඇතෙක් කියන නිශ්චයකටපත් වෙන්නේ නැහැ. මහා ඇතෙක් කියන නිශ්චයකටපත් වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද? ඇත්තවනේ ඉන්න වාමනිකා කියන මහා පියවර සටහන් දෙන ඇතින්නිය જાතියක්. ඇතාගෙන් පියවර සටහන දැක්ක පමණින් ඒ ඇතාගෙන් පියවර සටහනක් කියලා නිශ්චයකට එන්න බෑ. ඇයි? වාමනිකා කියලා ඇතින්නිය જાතියක් ඉන්නවා. ඔවුන්ගේ පියවර සටහනක් වෙන්න පුළුවන් කියලා තවදුරටත් හොයනවා. හොයාගෙන යද්දී දිග පල්ල තියෙන ලොකු පියවර සටහනකුත් දකින්නවා. ගස්වල උසට පිට අතුල් ලොකු තැනුත් දකින්න ලැබෙනවා. නමුත් ඇතුන් ගැන හොයන්න දක්ෂ කෙනා උසට පිට අතුල් ලොකු දැන් දැක්ක පමණින් මේ මහා ඇතෙක් නේ කියලා නිශ්චයකටපත් වෙන්නේ නැහැ. ඇයි? ඇත් වනේ ඉන්නවා උච්චා කාලාරිකා කියලා ලොකු පියවර සටහන් තියෙන ඇතින්නිය જાතියක්. උස ලොකු පියවර සටහන් තියෙන ඇතින්නිය જાතියක්. ඒ අය පිටතුල්ලා තියෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. ඇතාගේ නොවෙන්න පුළුවන්. තවත් හොයාගෙන යනවා. හොයනකොට ඇත් පියවර සටහනකුයි පිටතුල්ලපු තැනුයි දල දෙකකින් ඇනපු තැනුයි දකින්න ලැබෙනවා. දල දෙකකින් ඇනපු තැනුයි දකින්න ලැබිලා ඒ ලකුණු දැක්ක පමණින් මේ මහා ඇතෙක් කියන නිශ්චයකටපත් වෙන්නේ නැහැ. හේතුව ඇත් වනේ ඉන්න උච්චා කනේරුකා කියලා ලොකු පියවර සටහන් දෙන ඇතින්නිය જાතියක්. ඒ අයගේ මේ දල තියෙනවා. ඒ දල වලින් එනපු තනක් වෙන්න පුළුවන් මේ කියලා මහා ඇතෙක් කියලා නිශ්චයකට එන්නේ නැහැ. සමහර ලාවට අර උච්චා කමේරුකා කියන ඇතින්නිය જાතිය එනපු තනක් වෙන්න පුළුවන්. ඇතාමයි මේ යනලා තියෙන්නේ කියන නිශ්චයකට එන්නේ. තව හොයාගෙන යනවා. හොයාගෙන යනකොට දල වලින් එනපු තනුත් තියෙනවා. උස් ගස් වල අතුරු කිලි කඩපු තනුත් තියෙනවා. ඒ වගේම ගහක් යට එලි මහානේ හරි ඒ ඇතාම ඇවිද ඉන්නවා, හිටගෙන ඉන්නවා දකින්න ලැබෙනවා. එතකොට තමයි ඇතා දැක්කට පස්සේ තමයි නිශ්චයකටපත් වෙන්නේ මේ තමයි ඇත් රජා කියලා නිශ්චයකටපත් වෙන්නේ. ඇත් පියවර සටහන දැක්කට රැවටෙන්නේ, පිටතුල්ල පුතන් දැක්කට රැවටෙන්නේ, දල අන පුතන් දැක්කට රැවටෙන්නේ, ඊට පස්සේ උස ගස්වල කොළාතු කඩන් කාපුව දැක්කා කියලා රැවටෙන්නේ. ඇතා දැක්කට පස්සෙම තමයි ඇතා කියලා ඇස් දෙකෙන් දැකලාමයි නිශ්චයකටපත් වෙන්නේ මේ තමයි මහා ඇත් රජා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ උපමාව අරගෙන කියනවා ඒ වගේමයි රජතුමනි, ඒ වගේමයි මහින්ද මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළේ. රජතුමනි, බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණය ඔය විදියමයි මේ ලෝකේ තථාගතයන් වහන්සේ නම පහළ වෙනවා. උන්වහන්සේ අරහං සම්මා සම්බුදුයි, විද්‍යාඥාන සම්පන්නයි, සුගතයි, ලෝකවිදු, අනුත්තර පුරුෂ ධම්ම සාරති, සත්තා දේව මනුස්සාන බුද්ධ භගවා යන ගුණයෙන් යුක්තයි. උන්වහන්සේගේ දෙවියන් සහිත, මරුන් බමුන් සහිත, සමන බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාව තුළ තමුන්ගේ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන, සොකීය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ධර්ම දේශනා කරනවා. උන්වහන්සේගේ ධර්මයේ ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරියෝසాన කල්යාණ, මුලස් සුන්දරයි, මැදස් සුන්දරයි, අවසානය සුන්දරයි. මුලින්මනින් පිරිපුන් පිරිසුදු ප්‍රකාශන මාර්ගයෙන් යුක්තයි. නිවන් මාර්ග ප්‍රකාශ වෙනවා.
ඉතින් මේ ධර්මයේ ගිහි ජීවිතයේ ගෙවන පින්වත් කෙනෙකුට අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට තථාගතයන් වහන්සේ ගැන හිතේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඉස්ලාම් භාගතුන් වහන්සේගෙන් ශ්‍රද්ධාව ඇති වෙන්නේ. දැක්කට පස්සේ ඉස්ලාම් ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒතර උඩ හිතනවා ගිහි ජීවිතයේ ගෙවන එක හරිම කරදරයි. කෙලෙස් උනන මාර්ගයක්, කෙලෙස් සහිත මාර්ගයක්. පැවිද්දනම් ආකාශය වගේ. මේ ගිහි ජීවිතේ ගත කරගෙන නිවන් මඟ හැසිරෙන එක, බඹසර හැසිරෙන එක පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා මටත් කෙස් රැවුල් බාලා කසාවත් පොරවගෙන ගිහි ජීවිතය අතහැරලා මහාන වෙන එක තමයි හොඳ කියලා. ඔහු සියලු බහුභෝග සම්පත් අතහැරලා, ටිකක් හෝ ගොඩක් හෝ තියෙන වස්තු අතහැරලා, ඥාති පිරිස අතහැරලා, කෙස් රැවුල් බාලා කසාවත් පොරවගෙන ගිහි ජීවිතය අතහැරලා මහාන වෙනවා. ඔය විදිහට උතුම් පැවිදි ජීවිතය ලැබුවට පස්සේ පැවිදි භාවයට පත් වෙලා ඔහු සිල් ලකින්න පටන් ගන්නවා. සිල් ලකින්න පටන් ගන්නවා. ප්‍රාණඝාතය දුරු කරනවා, ප්‍රාණඝාතයෙන් වළකිනවා, දඬු මුගුරු අත්හැරලා, අවියාවිද අත්හැරලා, ප්‍රාණඝාතයට ලැජ්ජා වෙලා, සතුන් කෙරෙහි දයානුකම්පාවෙන් යුක්තව සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. හොරකමත් අතාරිනවා, හොරකමින් වළකිනවා, දුන් දේ විතරක් ගන්නවා, දුන් දේ ගන්න විතරක් කැමති වෙනවා, හොරකමින් තොර වෙලා පිරිසුදු හිතින් වාසය කරනවා, අබ්‍රහ්මචාරී බව අත්හරිනවා. මේ ස්වාමීන් වහන්සේලාගේ සීලය බ්‍රහ්මචාරී වෙනවා, යහපත් හැසිරීමෙන් දුර වෙනවා, ලාමක දෙයක් වන මෛතුනෙන් වළකිනවා. ඒක බලන්න භික්ෂුන් වහන්සේලා වුණාම බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න ඕනේ. අද බලන්න භික්ෂුන් වහන්සේලාට බ්‍රහ්මචාරී බව අහිමි වීමෙන් කොච්චර සමාජයේ අපවාදයට ලක් වෙනවද බලන්න. සමහර මම දැක්ක පහුගිය දවස්වල සමහර මේ ගිහියෝ සමහර හාමුදුරුවරුන්ට ප්‍රසිද්ධියේ හාමුදුරුවෝ එවපු විවිධාකාර මේ පණිවිඩ කියව මේ භික්ෂූන් සමලිංගිකයි කියලා චෝදනා කරනවා. බලන්න බ්‍රහ්මචාරී බව අහිමි වුණාම භික්ෂූන්ට තියෙන හානිය. භික්ෂුවක් නම් බ්‍රහ්මචාරී බව දොහොත් මුදුනේ තබා තමුන්ගේ හිස මත තබාගෙන බ්‍රහ්මචාරී බව ආරක්ෂා කළ යුතුයි. එය තමයි පැවිද්ද රැඳෙන්න උපකාරී වන. එය නැත්නම් ඔහු පැවිද්දෙක් නෙවෙයි. බඹසර නැත්නම් ඔහු පැවිද්දෙක් නොවේ. ඒ හොඳට තේරුම් ගන්න ඕනේ. බොරු කීම අතාරිනවා, බොරු කීමෙන් වළකිනවා, සත්‍යවාදී වෙනවා, ඇත්තෙන් ඇත්ත ගලපලා කතා කරනවා, ස්ථිර වචන කතා කරනවා, ඇදහිය යුතු දේවල් විතරක් කියනවා. ලෝකේ අවුල් වෙන කතා භික්ෂුන් කියන්න හොඳ නැහැ. අද බලන්න ලෝකේ අවුල් වෙන කතා කොච්චර භික්ෂුන් දේශපාලන පක්ෂ අල්ලගෙන ලෝකේ අවුල් වෙන කතා කොච්චර කියනවද? ලෝකයා කැළඹෙන දේවල් කොච්චර කියනවද? භික්ෂුන්ට ඒව ගැලපෙන්නේ නැහැ. කේලම අතාරිනවා, කේලමින් වළකිනවා. මෙතනින් අහලා මෙතන බිඳවන්න එතන කියන්නේ. එතනින් අහලා එතන බිඳවන්න මෙතන කියන්නේ. බිඳිච්ච අය සමගි කරනවා, සමගි බවට කැමති වෙනවා, සමගියේම ඇලෙනවා, සමගි භවයේ ගුණ කියනවා, සමගිය ඇතිවන දේම කියනවා. මෙන්න භික්ෂුව සමගිය ඇතිවන වචනම කතා කරනවා. පරුස වචන අතාරිනවා, පරුස වචනෙන් වළකිනවා. දොස් රහිත දේවල්, කනට මිහිරි සෙනෙහබර වචන, හෘදයාංගම වචන, දැනුගත් වචන, බොහෝ ජනයා කැමති වන ප්‍රියමනාප වචන, හිස් දෙදවිලි අත්තරලා සුදුසු කාලයට පමණක් කතා කරලා, ඇත්ත දේ විතරක් කතා කරලා, අර්ථවත් දේ විතරක් කතා කරලා, ධර්මයේ විතරක් කතා කරලා, විනය විතරක් කතා කරලා, මතක තියාගන්න සුදුසු දේ විතරක් කතා කරලා ඔහු නිස්සබ්ද වෙනවා. අන්න භික්ෂුව. තව තියෙනවා භික්ෂුව ගස් කොළන් වනසන්නේ. උදේ කාලේ විතරක් වළඳනවා, රාත්‍රී කාලේ විකාල භෝජනයෙන් වළකිනවා, නැටුම් ගයුම් වයුම් විකාර දර්ශන වලින් වළකිනවා,
මල් සුවඳ විලවුන් සරසීමෙන් වළකිනවා. හැඩවැඩ වීමෙන් වළකිනවා. සුපෝභෝගී වටිනා ආසන උච්චාසයන පරිහරණයෙන් වළකිනවා. රන් රිදී කහවණු ආදී පිළිගැනීමෙන් වළකිනවා. අමු දහන්නේ පිළිගැනීමෙන් වළකිනවා. අමු මස් පිළිගැනීමෙන් වළකිනවා. ස්ත්‍රීන් කුමරියන් දැසිදස්සන් එළුබටලුවන් ඌර කුකුල්ලු ගවය අස්සු ඇත්තු කොඹුරු වතු පිටි ආදී දේවල් පිළිගැනීමෙන් වළකින සියල්ල පැවිද්දන්ට අකපයි. ගිහියන්ගේ පණිවිඩගෙන යන්නත් බෑ පැවිද්දන්ට. වෙරඳ ගනුදෙනු කරන්නත් බෑ, බිස්නස් බෑ පැවිද්දන්ට. හොරට පරාජයෙන් කිරන්න බෑ. හොරට මහින එක, අල්ලස් ගන්න එක, වංචා කරන එක, මිනිස්සු රවට්ටන එක, කට්ටකම් කරන එක මේ සියල්ල වික්ෂූන්ට අකපයි. අත්පා කැපීම, මැරීම, විලංගු දැමීම, මම් පැහැරීම, ගම් පැහැරීම, සාහසිකකම් මේ ඔක්කොම වික්ෂූන්ට ගැලපෙන්නේ නැහැ. අද බලන්නනේ සංඝ සමාජය අපහසුතාවයට පත් වෙන බලන්න සමහර පන්තලේ වෙපන් තියන් ඉන්න පතරුනුත් එක්ක. පන්තලේ වෙපන් දෙකයි. පතරුන් 230 ගානක්. මුන් භික්ෂුන්ද. ඉතින් ඒ නිසා මොකකින් ආරක්ෂා වෙන්නද වෙපන් තියන් ඉඳලා පන්සලේ. කකටුප සූත්‍ර දේශනා කළේ මොකද්ද? යමෙක් තමුන්ගේ අත්පා කපනවා නම් තමුන්ගේ අත්පා කියතින් කපන එක ගැනත් මෛත්‍රී පතුරවාගෙන ඉන්න පුළුවන් නම් අන්න මගේ ශ්‍රාවකයා කිව්වා. වෙපන් තියන් ආවල් එකටද? පතරුන් ආවල් එකටද? ඒ නිසා මේවා තේරුම් ගන්න ඕනේ. ලද දෙයින් සතුටු වෙලා කය පොරවන සිවුරෙන් කුස පිරෙන පිණ්ඩපාතෙන් ඔහු සතුටු වෙනවා. යන තැන සිවුර විතරයි, පාත්‍රය විතරයි. අර ලිහිණි කුරුල්ලෙක් විල අතහැරලා පියාපත් බර විතරක් අරගෙන යනවා වගේ භික්ෂුවට ඕන වෙලාවක සිවුරයි පාත්‍රය අරගෙන ඕනම තැනකින් පිටත් වෙලා යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එය තමයි නියම පැවිදිකම. සුන්දර පැවිදිකම. මේ විදිහේ ජීවිතයක් ගෙවනවා අර සද්ධාවෙන් පැවිදි වෙච්ච එක්කෙනා. ධර්මය අහලා අබ්බෝකාසෝ පබ්බජ්ජා කියලා පැවිදි වෙච්ච එක්කෙනා මේ වගේ ජීවිතයක් ගෙවනවා. ඒ විතරක් නෙවෙයි ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා යා. ඇහෙන් රූප දැකලා නිමිති ගන්න. කුඩා සතහනක්වත් ගන්න. ඇහැ අසංවරව ඉන්නකොට ආසාව තරහ වගේ පාපී අකුසල සිතුවිලි ඇති වෙනවනම් ප්‍රශ්න හට ගන්න දෙයකටපත් වෙනවනම් ඇහැ සංවර කරගෙන ඇහැ රැකගෙන ඇහි සංවරකමටපත් වෙලා කටයුතු කරනවා. කනත් එහෙමයි, නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි, මනසත් එහෙමයි. හැම ඉන්ද්‍රියකින්ම බාහිරින් වෙන අරමුණු වලින් කෙලෙස් ඇවිස්සෙනවනම් ඒ වගේ අරමුණු ගන්නේ නැතුව ඇහැ සංවර කරගෙන ඇහැ රැකගෙන මේ ඉන්ද්‍රියන් හයම රැකගෙන සංවර භාවයටපත් වෙලා වාසය කරනවා. ඒකින් ඔහු ලොකු සංවරයක් සහ ලොකු සැපයක් විඳිනවා. මේකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. සිල් රැකපු භික්ෂුව, සිල් රැකපු ශ්‍රාවකයා දැන් ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා. මේ හත්තිපදෝපම සූත්‍රය. මහින්ද මහරහතන් වහන්සේ දෙවන පැවැත් රජතුමාට කියලා දෙනවා මේ ටික. කොහොමද මේ ශාසනය ගමනක් යන්නේ කියලා. නිවන දක්වාම ගමන යන්නේ කොහොමද කියලා මේ කියලා දෙන්නේ. ඊට පස්සේ ඔහු ඉදිරියට යනකොට ආපසු වෙනකොට කල්පනාවෙන් ඉන්නවා. ඉදිරිය බලනකොට වටපිට බලනකොට හරිය කල්පනාවෙන් ඉන්නවා. අතපය හකුලනකොට දිගාරිනකොට කල්පනාවෙන් ඉන්නවා. ඇඳුම් ආයතන අඳිනකොට සිවුරු පොරවනකොට යම් දෙයක් පරිහරණය කරනකොට කනකොට බොනකොට සපා කනකොට රස විඳිනකොට වැසිකිලි කැසිකිලි යනකොට පවා ඔහු සිහියෙන් කල්පනාවෙන් ඉන්නවා. නිදනකොට යනකොට වාඩි වෙනකොට නිදනකොට නිදි වරනකොට කතා කරනකොට නිස්සබ්ද වෙන්නකොට හැම වෙලාවකම ඔහු කල්පනාවේ සිහිය. මේකට කියන සති සම්පජන්ණය කියලා. හැම ඉරියව්වකම කල්පනාවෙන් ඉඳීම පුළුවන් නම් කරලා බලන්න. හොඳ සිහිනුවණක් දිනු කර ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔහු සීලයකිනුත් යුක්ත වෙලා, ඉන්ද්‍රිය සංවරයකිනුත් යුක්ත වෙලා, සති සම්පජන්ණයකිනුත් යුක්ත වෙලා දුර ඈත වනසෙනසුන් වල ඉන්නවා. අරණ්‍ය වල ඉන්නවා. රුක්සවන වල, පර්වත වල, දිය ඇලි වල, ගිරි ගුහා මේ වගේ
ශුන්‍යාගාරවල, වනගොමුවල, පිදුරු ගෙවල් වල සෙනසුන් මෙයා බොහෝම කැමැත්තෙන් පරිහරණය කරගෙන පාවිච්චි කරනවා. ඉතින් ඔහු පින්නපාත වැළඳුවට පස්සේ ඔහු මොකද කරන්නේ? පළගත් බැඳගෙන වාඩි වෙනවා. පළගත් බැඳගෙන වාඩි වෙලා කය ඍජු කරගෙන ඔහු සිහිය පිහිටවාගෙන ලෝකයේ ගැන තියෙන ඇල්ම දුරු කරමින්, ඇල්ම බැහැර කරපු සිතින් ආසාව බැහැර කරමින්, තරහ බැහැර කරමින්, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙමින් ඔහු තීන මිද්‍ය අත්තරිමින් ඔහු ආලෝක සංඥාව ඇති කරගනිමින් සිත පිරිසුදු කරනවා. උද්දච්ච කුක්කුච්ච ආකාරම හිතේ අවිස්සීමකින් තොරව වාසය කරනවා. මේ පංච නීවරණ බැහැර කරමින් ඔහු තමුන්ගේ සිත වඩනවා. ධ්‍යාන වඩන්න පින්වත් නීවරණ ධර්ම දුරු කරන්න. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ නීවරණ ධර්ම දුරු කරන්න තමයි කෙනෙක් සමාධිය වඩන්නේ. ඒකු සීලේ යුක්ත වෙලා, ඉන්ද්‍රිය සංවරයේ යුක්ත වෙලා, සති සම්පජාන්නේ යුක්ත වෙලා මේ විදිහට ධ්‍යාන වඩන්න ඕනේ. දුර ඈත වනසෙනසුන් පරිහරණය කරමින් ඔහු ලැබිච්ච ආහාරකින් සතුටු වෙලා හොඳට නිවන් මඟ ධ්‍යාන වඩන්න පටන් ගන්නවා. ඉතින් ඔහු ධ්‍යාන වඩාගෙන යනකොට ඔහුට මොකද වෙන්නේ? ඔන්න නීවරණ පහ අත්හැරිලා සිත දුර්වර කරන උපක්ලේශ අත්හැරලා කාමයෙන් තොර, අකුසල් වලින් තොර, විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. ඔන්න ඕකට තමයිලු කියන්නේ, පළවෙනි ධ්‍යානයට තමයිලු කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියලා. ඕකට තමයිලු කියන්නේ තථාගතයන් වහන්සේ පිටාතුල්ලපු තැන කියලා. ඕකට තමයිලු කියන්නේ තථාගතයන් වහන්සේ සිහි නුවණ නැමැති දලින් අතු බිඳපු තැන කියලා. එහෙම වෙලා ශ්‍රාවකයන් නිශ්චයකට එන්නේ නැහැ නේද? පළවෙනි ධ්‍යානය ලබා ගත්තත් නිශ්චයකට එන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ පියවර සටහන දැකලත්, තථාගතයන් වහන්සේ පිටාතුල්ලපු තැන දැකලත්, තථාගතයන් වහන්සේ දල නැමැති සිහිනුවන නැමැති දලින් අතු බිඳපු තැන දැකලත් නිශ්චයකට තාම එන්නේ නැහැ. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දයි, ධර්මයේ ස්වාක්ඛාතයි, සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා. ඇයි? තව නිවන් මඟ ඉස්සරහට දියුණු කරන්න තියෙනවා. ඊට පස්සේ මෙයා විතක්ක විචාර සංසිඳුවලා ප්‍රසන්න හිතේ ප්‍රසන්න බව ඇති කරගෙන සිතේ එකඟ බවින් යුක්ත විතක්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සැප තියෙන දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. දෙවෙනි ධ්‍යානෙට කියන තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිටාතුල්ලපු තැන කියලා. තථාගතයන් වහන්සේ සිහිනුවන නැමැති දලින් අතු බිඳපු තැන කියලා. දෙවෙනි ධ්‍යානය දැකලත් එයා නිශ්චයකට එන්නේ භාගතුන් වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්දයි, ධර්මයේ ස්වාක්ඛාතයි, ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා තාම ස්ථිර නිශ්චයකටපත් වෙන්නේ නෑ. දෙවෙනි සමාධිය උපද්දවගෙන. ඇයි? තව ඉස්සරහට නිවන් මඟ යන්න තියෙනවා. ඊට පස්සේ එයා ප්‍රීතියට ඇලෙන්නෙත් නැතුව උපේක්ෂාවෙන් ඉන්නවා. සිහි නුවණින් යුක්ත කයින් සැපේ භුක්ති විඳිනවා. ආරයන් වහන්සේලා ඒකට කියන්නේ උපේක්ෂාවෙන් යුක්ත, සිහියෙන් යුක්ත සැපසේ වාසය කිරීම කියලා. ඒකට කියන තුන්වෙනි ධ්‍යානය කියලා. තුන්වෙනි ධ්‍යානයත් උපදව ගන්නවා. තුන්වෙනි ධ්‍යානය කියලා කියන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේගේ පියවර සටහන, පිටාතුල්ලපු තැන, සිහිනුවන නැමැති දලින් අතු බිඳපු තැන තුන්වෙනි ධ්‍යානය. ඒ ලබාගත්ත තාම භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි, ධර්මයේ ස්වාක්ඛාතයි, ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා නිශ්චයකටපත් වෙන්නේ නැහැ. තව යනවා ඉදිරියට. හතරවෙනි ධ්‍යානෙ උපද්දව ගන්නවා. සැප දුක නැති කරලා මානසික සැප දුක දෙකින්ම වෙන් වෙලා දුක් සැප රහිත පිරිසුදු උපේක්ෂාව සීනුවන තියෙන හතරවෙනි ධ්‍යානයත් උපදව ගන්නවා. තව ඉස්සරහට ගිහිල්ලා හතරවෙනි ධ්‍යානයත් උපද්දව ගන්නවා. ඕකට කියන තථාගතයන් වහන්සේ පියවර සටහන කියලා. හතරවෙනි ධ්‍යානයට තථාගතයන් වහන්සේ පිටාතුල්ලපු තැන කියලා. රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ සිහිනුවන නැමැති දලින් අතු බිඳපු තැන කියලා. තාම නිශ්චයකට එන්නේ නැහැ.
භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ ස්වකහාතයි සංඝයා සුපටිපන්නයි කියලා. ඇයි? තව මෙයා ඉදිරියට ධහම දියුණු කරනවා. ඊළඟට මෙයා තුබ්බේ නිවාසානුස්සති ඥානෙ පද්දෝ ගන්නවා. සංවට්ට විවට්ට කල්ප ගණන් අතීතේ දකින්න පුළුවන් නුවණ ඇති කර ගන්නවා. බලන්න. මේ තුබ්බේ නිවාසානුස්සති ඥානෙ කියලා කියන්නේ ඒක සිහි කිරීමක්. බලන්න මේක විස්තර කරන හැටි. මේ විදිහට සංවට්ට විවට්ට කල්ප ගණන් ಜಾති ඈතින් ඈතට මෙහෙම සිහි කරනවලු. ඒ කාලේ මගේ නම මේකයි, ගෝත්‍රය මේකයි, හැඩරුව මේකයි, මම කෑවේ බිව්වේ මේවා, දසප දුක් විඳ මෙහෙමයි මරුන් එතනින් චුත වෙලා අහවල් තැන උපන්න. එතන මගේ නම මේකයි, ගම මේකයි, හැඩරුව මේකයි, කෑවේ බිව්වේ මේවා, සප දුක් විඳ මෙහෙමයි, එතනින් මැරලා ගිහලා අතන උපන්න. ආන්නේ සිහි කරගෙන සංවට්ට විවට්ට කල්ප ගණන් ඈතට සිහි කරන්න පුළුවන්. ඒක නිකම්ම ෆිල්ම් එකක් බලනවා වගේ වැඩක් නෙමෙයි. ඒක සිහිපත් කිරීම, සිහි කරන්න. දැන් අපිට සිහි කරන්න බැයිද? අද උදේට මේව කෑවා. ඊයේ රාත්‍රීට මේව කෑවා. ඊයේ දවල්ට මේව කෑවා. ඊයේ උදේට මේව කෑවා. ඊට කලින් දවස් රාත්‍රීට මේව කෑවා. මතක් කරන්න බැයිද? සිහියෙන් කෑවනම් මතක් කරන්න පුළුවන්. ආන්නේ වගේ. ඉතින් ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තථාගතයන් වහන්සේගේ පියවර සටහන. තථාගතයන් වහන්සේ පිටාතුල්ලපු තැනක්. රහතන් තථාගතයන් වහන්සේ සිහිනුවන නැමැති දලින් අතු බිඳපු තැනක්. නමුත් තාම නිශ්චයකටපත් වෙලා නැහැ. ඒ කියන්නේ පුබ්බේ නිවාසී උපදවගත්තත් සැබෑ ශ්‍රද්ධාවට යපත් වෙලා නැහැ කියන එකයි මේ කියන්නේ. ඊට පස්සේ යා මොකද කරන්නේ? චතුූපපාත ඥානෙ උපද්දව ගන්නවා. සිත සමාධිගත වුණාම, සිත මෘදු වුණාම, සිත බබලනකොට උපක්ලේශ නැති වුණාම, අවබෝධය සුදුසු වුණාම, අකම්පිත වුණාම සත්‍ය චුත වෙන උපදින හැටි දකින්න පුළුවන් නුවණ ඔහු ලබා ගන්නවා. එතකොට මිනිසුන්ගේ දර්ශන පත ඉක්මවා ගියපු දිවසින් මිනිසු චුත වෙන සත්‍ය උපදින චුත වෙන හැටි දකින්න පුළුවන්කම තියෙන කර්මානුරූප සත්‍ය චුත වෙලා ගිහිලා උපදින හැටි දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා චතුූපපාත ඥානය කියලා. ඒ ඥානයත් උපද්දව ගන්නවා. ඒත් තාම සැබෑ ශ්‍රද්ධාවටපත් වෙලා නැහැ. තාම සම්මා සම්බුද්දයි තථාගතයන් වහන්සේ ධර්මයේ ස්වකහාතයි ශා วก සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා ස්ථිරත්වයකට යාපත් වෙලා නැහැ. තව නිවන් මඟ යනවා. ඊට පස්සේ මෙයා සිත කර්මන්නේ වුණාම, මෘදු වුණාම, අවබෝධයෙන් සුදුසු වුණාම මේක තමයි දුක කියලා යථාර්ථය අවබෝධ කරනවා. මේ තමයි දුකේ හට ගැනීම කියලා යථාර්ථය අවබෝධ කරනවා. මේ තමයි අයං දුක්ඛ නිරෝධෝති, මෙයයි දුකේ නැතිවීම කියලා යථාර්ථය අවබෝධ කරනවා. අයං දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාති, මේ දුකේ නිරුද්ධ කරන මාර්ගයයි කියලා යථාර්ථය අවබෝධ කරනවා. මේ විදිහට මේ ආසවක්කේ ඥානයත් උපද්දව ගන්නවා. අන්න එතකොට උතරා නිස්තාවකටපත් වෙනවා. ආසවක්කේ ඥානයත් උපද්දවගෙන සියලු කෙලෙස් නැසලා අරහත්ත්වයටපත් වෙනකොට ඔන්න නිස්තාවකටපත් වෙනවා. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. භාගතුන් වහන්සේගේ ධර්මයේ ස්වකහාතයි. ශා วก සංඝ පිරිස සුපටිපන්නයි කියලා. ඔන්න එතකොට පින්වත්නි යථාර්ථය දැනගන්නකොට, යථාර්ථය දැක ගන්නකොට කාම ආසවෙන් හිත මිදෙනවා, භවආසවෙන් හිත මිදෙනවා, අවිද්‍යාසවෙන් හිත මිදෙනවා. ආන් එතකොට ඉපදීම නැති වෙනවා, වමසර වාසය සම්පූර්ණ වෙනවා, කල යුතු දේ කරලා ඉවර වෙනවා, නිවන පිණිස වෙන කල යුතු දෙයක් නැහැ කියලා අවබෝධ වෙනවා. ආන් ඒකත් තථාගතයන් වහන්සේගේ පියවර සටහනක් නිවන. තථාගතයන් වහන්සේ පිටාතුල්ලපු තැනක්. තථාගතයන් වහන්සේ සිහි නුවණ නැමැති දලින් අතු බිඳපු තැන තමයි නිවන කියලා කියන්නේ. ආන්න එතකොට නිශ්චයකටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ නිවන් අවබෝධ කරපු රහතන් වහන්සේ නිශ්චයකටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි, ධර්මයේ ස්වකහාතයි, ශා วก සංඝයා සුපටිපන්නයි කියලා. ඕන ඔය විදිහට
ජානසෝනි බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහින්ද මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහ රජතුමා ඇතුළු 40000ක පිරිසට දේශනා කරනවා. එතකොට ජානසෝනි බ්‍රාහ්මණය හරි සතුටටපත් වෙලා කියන අභික්ඛන්තම් බෝ ගෝතම අභික්ඛන්තම් බෝ ගෝතම ස්වාමීනි ඉතා සුන්දරයි අද්භූතං ගෝ ගෝතම අද්භූතං ගෝ ගෝතම ස්වාමීනි අද්භූතයි ස්වාමීනි තහ අද්භූතයි නිකුච්චිතං වා උක්කුච්චේය යටිකුරු වෙච්ච දෙයක් උඩු පැත්තට හරවලා පෙන්නවා වගේ වහලා පිළිච්ච දෙයක් ඇරලා පෙන්නවා වගේ මම්මුලා වෙච්ච කෙනෙකුට හරි පාර පෙන්නවා වගේ අන්ධකාරයේ තෙල් පහන කොසවගෙන ඇස්සැති අයට රූප පෙන්නවා වගේ ගෞතමයන් වහන්සේ නොඑක් විදියට මට ධර්මයේ දේශනා කළ අද ඉඳන් මමත් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා භික්ෂු සංඝයා සරණ යනවා අද පටන් මාවත් දිවි තිබෙනතුරු උපාසකයෙක් හැටියට පිළිගන්නාසේක්වා කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඔය විදිහට මෙදා පොසොන් පුර 15 පුන් පොහොව දවසේ මහින්ද මහරහතන් වහන්සේ මේ දේශනාව දේශනා කළ ඉවර වෙනකොට දේවානම්පියතිස්ස මහ රජතුමා තෙරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ධර්මයේ සරණ ගියපු ශ්‍රාවක සංඝයා සරණ ගියපු තිසරණ පංචශීලයේ පිහිටපු උපාසකෙක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනා උපාසක භාවයේ පිහිටලා ස්වාමීනි හෙට මේ මෙතනින් පිටත් වෙලා මාලිගාවට වඩිමු කියලා මහින්ද මහරහතන් වහන්සේට ආරාධනා කළා. මහින්ද මහරහතන් වහන්සේ ආරාධනාව පිළිගත්තේ නැහැ. මහින්ද මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා අපිට අද රාත්‍රියට යම් විශේෂ කටයුත්තක් තියෙනවා. ඒ කටයුත්ත ඉවර කරලා අපි හෙට උදෑසන මාලිගාවට වඩින්නම් කියලා. එදා රාත්‍රියේ සුමන සාමණේර මහරහතන් වහන්සේ ආරාධනා ගලට නැගලා සියලු සක්වල ඉන්න දෙවියන්ට ආරාධනා කළා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං කියලා. සියලු සක්වල දෙවියන්ට ධර්ම දේශනා ධර්ම ශ්‍රවණය කරන්න වඩින්ට කියලා ආරාධනා කරපු ගල නිසා ඒ ගලට අදටත් කියනවා ආරාධනා ගල කියලා. සියලු සක්වල දෙවියන් පැමිණිච්ච වෙලාවේ ඒ මුළු තඹ පන්නියටම ඇහුණා කියනවා ඒ හඬ. මුළු රටටම ඇහුණා කියනවා ඒ හඬ. රජතුමාට ඒ හඬ ඇහිලා ඇමතියෙක් පිටත් කරලා යවනවා මොකද්ද මේ විස්සක පවුව පැත්තෙන් ඇහෙන හඬ මොකද්ද කියලා බලන්න. ඊට පස්සේ කියනවා නෑ රජතුමනි රහතන් වහන්සේ සියලු සක්වල දෙවියන්ට ආරාධනා කරනවා ධර්ම ශ්‍රවණය කරන්න කරදරයක් විපතක් නෙවෙයි කියලා. සියලු දෙවිවරු එක් රැස් වෙච්ච වෙලාවේ අපේ මහින්ද මහරහතන් වහන්සේ එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කරලා ලක්දිව වාසී දෙවියන්ව ඊ타මත්ම සතුටටපත් කරවලා ලක්දිව දෙවියන්ව ප්‍රීතියටපත් කරලා මේ භූමියේ සම්බුද්ධ ශාසනය පිහිටවන්නට අවශ්‍ය දෙවිවරුන්ගේ කැමැත්ත දෙවිවරුන්ගේ ප්‍රසාදය ඇති කරව ගන්නවා මුලින්ම. ඊන් පස්සේ තමයි අපේ මහින්ද මහරහතන් වහන්සේ පසුදා මාලිගාවට වැඩම කරලා උන්වහන්සේ වැඩම කරනකොට ආසන සකස් කරලා දෙන උන්වහන්සේට වැඩ ඉන්න. උන්වහන්සේ ඒ ආසනවල වැඩ ඉන්නේ. ඊට පස්සේ බුබු තුරුණු දාලා බිම සකස් කරන උන්වහන්සේලාට වැඩ ඉන්න. බුබු තුරුණු දාලා බිම වැඩ ඉන්නකොට මහින්ද මහරහතන් වහන්සේ අර බලාගෙන හිටපු නිමිතිකාරයෝ කියනවා බිම ඉඳ ගන්නකොට රහතන් වහන්සේලා අනේ මේ බිමත් සංඝයාටම ගියා නෝයි. අනේ මේ බිමත් මේ ශ්‍රමණයන්ටම ගියා නේද කියලා නිමිතිකාරයෝ කියන. ඒ නිසා මේ බිම කියන්නේ කොහොම බිමක්ද? ශ්‍රමණයන්ටම ගියපු බිමක්. මේ බිම අයිතිය කාටද? ඔය වෙන මොකෙකුටවත් නෙවෙයි. මේ බිම අයිති සංඝයාට. ඒක කාටවත් නැති කරන්න බෑ. ධර්මයේ තියෙනකම් සම්බුද්ධ ශාසනයේ තියෙනකම් ධාතුන් වහන්සේලා ටික වැඩ ඉන්නකම් ජයසිරි මහ බෝධිය වැඩ ඉන්නකම් මේ බිම අයිති සංඝයාට. ඒක කාටවත් නැති කරන්න බෑ.
ඒ නිසා සංඝයාට මේක අයිති නෑ කියන්නත් බෑ. මොනම නඩු ගිහිල්ලා හරි මොනවා ගිහිල්ලා හරි නැවත මේ බිමේ අයිතිය සංඝයාට වෙන් කරපු බිමේ අයිතිය සංඝයාටම ලැබෙනවා. ඒක නවත්තන්න බෑ. ඒ නිසා සංඝයාට අයිති වෙච්ච බිමේ ජීවත් වෙන්න ලැබිච්ච එක ඔබ ලබපු වාසනාවක්. ඔබ ලබපු වාසනාවක්. මිහිඳු මහ රහතන් වහන්සේ දා මාළිගයට වැඩම කරලා දන් වළඳලා අනුලා විසව ඇතුළු අන්තපුර ස්ත්‍රීන් 500කටයි පරිවාර ස්ත්‍රීන් 500කටයි විමානවත්තු වේදවත්තු දේශනාව දේශනා කරනවා. ඒ දේශනාව අහලා අනුලා විසව ඇතුළු දහසක් කුල කුමාරිකාවෝ සෝතාපන්න ඵලයටපත් වෙනවා. පින්වත්නි මේ ලංකා භූමියේ ඉස්සෙල්ලා මගඵල ලැබුවේ පිරිමි නෙමෙයි ගෑනු. අනුලා විසව ඇතුළු දහසක් පරිවාර ස්ත්‍රීන් ඒ ධර්මය අහලා විමානවත්තු වේදවත්තු දේශනාව අහලා ඒ මොහොතේ සෝවාන් ඵලයටපත් වෙනවා. ඊට පස්සේ විශාල පිරිසක් රැස් වෙලා ඉන්නවා. ඒ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කරන්න ඒ වෙලාවේ ඇත්හල පිරිසුදු කරලා සූදානම් කරනවා. ඒ වෙලාවේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇත්හලේදී බාල පඬිත සූත්‍රය දේශනා කරනවා. ඉන්පස්සේ දේවදූත සූත්‍රය දේශනා කරනවා. ඉන්පස්සේ සත්‍ය සංයුත්තේ දේශනා කරන මේ විදිහට දේශනා ගණනාවක් අපේ මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කරමින් මේ ලංකා භූමියේ හිටපු අපේ ජනතාව ප්‍රීතියටපත් කරලා ප්‍රසාදයටපත් කරලා මහමෙවුනා උයන සංඝ සතු කරලා පූජා කරගෙන සංඝ සතු කරලා මේ ගෞතම ශාසනය මේ බිමේ පිහිටවනවා. තුල්පාරා මහසෑය මළුවේ විනය සංජායනාවක් පවත්වලා තව දුරටත් මේ බිමේ සම්බුද්ධ ශාසනය පිහිටනවා. ඉතින් මේ තරම් මහා සේවාවක් සිද්ධ කළේ අපේ මහින්ද මහ රහතන් වහන්සේ. ඒ අපේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට අපගේ හදපිරි নমස්කාරය වේවා. ඒ මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපට මේ ගෞතම ශාසනයම අවබෝධ කරගන්නට උන්වහන්සේ පිළිටවා වදාළ සම්බුද්ධ ශාසනය ප්‍රතිඵල ලබා ගන්නට අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.